ඉතින් දැන් අපි මේ වෙලාවේ මේකෙදි කරගන්නේ මේ බේසික් දේවල් ටික අපි ඉගෙනගෙන ඒ බේසික් දේවල් ටිකත් එක්ක තමයි අපි ඇඩ්වාන්ස් දේවල් වලට යන්නේ. ඉතින් ළමයි දැන් අපිට තව ඉතුරු වෙලා තියෙනවා Illustrator, Adobe Illustrator. එතකොට අපි දැන් Adobe Illustrator පටන් ගන්නත් ඕනේ. එතකොට දැන් Adobe Illustrator වල ඉඳලා අර ඔයාලගේ දීපු ටයිම් ටේබල් එකේ ළමයි group 1 group 2 කියලා දෙකක් තිබුණනේ. එතකොට දැන් මම ඒ දෙක group දෙකක් විදිහට කරන්නේ නැතුව group දෙකම එකක් විදිහට තමයි ඉස්සරහට දැන් Illustrator වල ඉඳලා කරන්නේ. මොකද ළමයි දැන් අර course එකට ලොකු මුදලක් ගෙවන්න ඕනේ හින්දා group 1 එකේ ළමයි ටික එන්නේ නැහැ. හරිද? ලොකුවට මොකද මම ඔය group දෙකකට කැඩුවේ අපිට මේ Zoom එකකදී මේ ළමයි ප්‍රමාණයක් ඉන්නවනේ ගන්න පුළුවන්. එතකොට දැන් පළවෙනි group එකේ ළමයි ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා අර course payment එක නේද course එකට ගන්නවනේ මාසෙට 20000ක් විතර. ඒ හින්දා ළමයි ඉච්චර ලොකු කැමැත්තක් නැහැ එන්නේ. ඉතින් ඒ නිසා මම group 1 එකේ එන ළමයි ටිකටත් කිව්වා Illustrator වල ඉඳලා ඔයගොල්ලන්වත් group 2 එකට සම්බන්ධ කරලා බ්‍රහස්පතින්දා දවස දෙගොල්ලන්ටම එක දවසක් විදිහට ලබන සතිය ඉඳලා කරගෙන යනවා කියලා. එතකොට අපි ලේසි ළමයි එතකොට සීමාව ඉක්මවා යන්නේ නැහැ. Illustrator install කරගන්නේ කොහොමද iPhone 8 Plus අනේ නම දාගෙන එන්න මම අද නම් check කරේ නෑ නම මාරු කරගන්න නැත්නම් rename කරගන්න නම් නැත්නම් මම උත්තර දෙන්නේ නෑ හරියට නම තියෙන්න ඕනේ මොකද ඔයාගේ නමයි ඔයා මට WhatsApp එකට දීලා තියෙන නමයි check කරනවා මම හරි Illustrator install කරගන්නෙත් Photoshop install කරගත්ත විදිහටමයි ඔයාලට Photoshop torrent වලින් download කරන්න කියලා දුන්නානේ එතකොට ඒ විදිහටම torrent වලින් Illustratorත් හොයාගෙන සාමාන්‍ය විදිහටම Illustratorත් install කරගන්න එහෙමත් ඔයාලට තේරෙන්නේ නැත්නම් එතකොට ඔයාලට තියෙන්නේ සාමාන්‍ය විදිහටම නිකන් YouTube එකේ type කරත් how to download Illustrator or how to install Illustrator හරි ඒවා කියලා දෙනවා. මොකද දැන් මම Photoshop කියලා දුන්නනේ download කරන විදිහ මොළේ ඉඳලා. එතකොට ඒ ක්‍රම වේදෙමයි same thing Illustrator වලට. හරි. ඉතින් නම එහෙම දාගෙන ඉන්න හරියට හොදේ. iPhone 8 Plus කියලා එහෙම දාන්න ඉන්න එපා. හරි නෑ ළමයි පන්තියට එනකොට ඉතින් නැත්නම් මම කතා කරන්නේ කොහොමද මම ඔයාගේ නම දැක්කලා හුරු වුණාම ඒ නම ළමයි ඉස්සරහටත් මේ ඊගාවරද ඔයගොල්ලෝ තන ICT කරන ළමයිනුත් ඉන්නවනේ. ඒ නම ඒ විදිහටම අවුරුදු දෙකම ඉතින් මතකේ රැඳෙනවා. එතකොට නමින් අපි හැමදේම කරන්නේ. එතකොට මම දන්නවා ළමයි පන්තියට ආවද නැද්ද මොන ළමයාද මේ මොන නමද. හරි. ඉතින් ඒ නිසා පිළිවෙලට නම දාගෙන පන්තියට සම්බන්ධ වුණාට පස්සේ ඒක ලොකු වටිනාකමක් තියෙනවා. හරි. ඉතින් මේ එතකොට දැන් අපි Illustrator වලට යමු යන්න කලින් අද Photoshop වල ළමයි තව ගොඩක් දේවල් කතා කරලා ඉවර කරගන්න තියෙනවා. ඉතින් අපි අන්තිම වෙනකොට ළමයි ඔයාලට මතක ඇති අපි පොඩි leaflet එකක් නිර්මාණය කරා. Illustrator version කැමති එකක් ඉතින් දාගන්න. ඔයාලට ඒකත් මම කියලා දුන්නනේ අර RAM එක අනුව Illustratorත් අර විදිහටම versions තියෙනවා ළමයි 2022 වෙනකම්ම. ඒකෙත් CC විදිහට CS විදිහට versions තියෙනවා. ඉතින් ඔයාලගේ RAM එක අනුව තමන් සාමාන්‍ය CS 6.5 වල ඉඳලම උඩට තියෙනවනේ. ඉතින් Illustrator 2015 ටිකක් ප්‍රසිද්ධයි. Illustrator CC 2015 version එක. ඉතින් එහෙම version එකක් දාගත්තත් කමක් නැහැ. නැත්නම් Illustrator CS CC 2017 version එක. 17 version එක හොඳයි. එතකොට 21 version එක නම් ගොඩක් වෙලාට මම කලින් කිව්වා වගේ මේ AMD එකක්. ඒ නිසා දැන් මමත් වැඩ කරන්නේ Illustrator 2020. 21 මාත් uninstall කරා වැඩ කරන්න ටිකක් අමාරුයි. හරි ඉතින් 2020ත් අවුලක් නැහැ. Illustrator වලටත් RAM එක ටිකක් වැඩිපුර යනවා. හරි. හරි. එච්චරයි ගැටලු තියෙන්නේ. එතකොට දැන් ආපු ගමන් මේ කට්ටිය යන්න කලින් හෙට ළමයි අපේ පන්තියේ සාමාන්‍ය විදිහට සුපුරුදු විදිහට උදේ 8ට පටන් ගන්නවා. අපි අර ගේ සතියේ 8ට පටන් ගන්න ගිහිල්ලා කරන්ට් එක ගිහිල්ලා ඊට පස්සේ හවසනේ කරේ පන්තිය. එතකොට ඒ පන්තිය හෙට උදේ 8 වෙනකොට ICT පන්තිය පටන් ගන්නවා. ඒතර මේ ගොඩක් අය ලින්ක් එක දැම්මහම ක්ලාස් ද කෝස් ද කී හැමදාම මේ ඕක පටල ගන්නවා. අනිත් එහෙම මේ ඒක පටල ගන්න එපා. ඉතින් තව මාසයක්නේ තියෙන්නේ. අපි මේ මාසය ඇතුළත කෝස් එක ඉවර කරගන්නවා. එතකොට ආයි ක්ලාස් එක තමයි දිගටම යන්නේ. ඉතින් මේ වෙලාවේ සමහර පැති ලොක්ඩවුන් වෙලා අරවා මේවා ගැටලු ගොඩක් තියෙනවා. නමුත් ඉතින් ඔයාලට මම ලොකුවට ප්‍රශ්නයක් දැම්මේ නැහැ. අපි පුළුවන් විදිහට හිමින් සැරේ ළමයි පන්තිය කරගෙන ඉස්සරහට වැඩ ටික කරගෙන යමු. හරි. එතකොට
දැන් හරි මේ වගේ ඩිසයින් එකක් මම ඕපන් කරගන්නම්කෝ. දැන් මේ වගේ ඩිසයින් එකක් ඔයාලට තනියෙන් හදන්න පුළුවන් ආකාරය මේ වෙනකොට මම කියලා දීලා ඉවරයි. එතකොට දැන් අපිට තියෙන්නේ ළමයි දැන් පින්තූරයක් අරගෙන ඒක මකන්න ඊට පස්සේ ඒක සිලෙක්ෂන් එකක් යොදාගෙන කට් කරන්න අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඊට පස්සේ ළමයි දැන් මූණක වගේ නම් කුරුලෑ ඉවත් කරන්න පළදු වෙච්ච පින්තූරයක් කොහොමද නැවත යථා තත්ත්වයට ගන්නෙ මේ වගේ දේවල් ටික අපි ඉගෙන ගත්තානේ. එහෙම ඉගෙනගෙන ටෙක්ස්ට් එක සම්බන්ධ කරලා ටෙක්ස්ට් කොටස් සම්බන්ධ කරලා ෂේප්ස් පාවිච්චි කරලා මෙතන තියෙනවනේ ෂේප්ස් ළමයි රතු පාටිනුයි කහ පාටිනුයි මේ විදිහට මේ දේවල් යොදාගෙන යම් කිසි වාණිජ වටිනාකමක් තියෙන ළමයි නිර්මාණයක් කරගන්න ඕගොල්ලන්ට කියලා දුන්නා. හරිද? එතකොට මේ දේ කරගන්න පුළුවන්. ඕනිම කෙනෙක්ට ළමයි පින්තූර ටිකක් දාගෙන හැඩතල ටිකක් දාගෙන අකුරු ටිකක් දාගෙන ඕනිම නිර්මාණයක් හදන්න පුළුවන්. ඒක හරි සරලයිනේ. නමුත් ඒක ලස්සන වෙන්නේ Taman ඒ නිර්මාණය දකින විදිහ අනුවනේ. ලෝකේ ඕනිම කෙනෙක්ට මේ දේවල් කරන්න පුළුවන්. නමුත් ඒ කෙනා ඒ නිර්මාණය දකින විදිහ අනුව ළමයි නිර්මාණයේ ලස්සන කියන දේ ඇති වෙන්නේ. ඕනිම දෙයක් එහෙමනේ ලෝකේ දකින කෙනා අනුවනේ ළමයි ඒක ලස්සනද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒතර ඕගොල්ලෝ හදන ඩිසයින් උත් ඕගොල්ලන්ට ලස්සනයි. ඒක තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් ඩිසයිනින් වලදී ළමයි ඩිසයිනර් හරි දක්ෂයෙක් වෙන්න ඕනි. තව කෙනෙක් සතුටු වෙන විදිහේ ඩිසයින් එකක් හදන්න. සමහර ඩිසයින් දැක්කහම ඕගොල්ලන්ගේ හිත ළමයි ඇදිලා යන්නේ. අනේ හරි ලස්සනයි, නියමයි, මාරයි, ඒක නම් පට්ට කියලා වචනයක් එන්නේ. ඒ කියන්නේ ඔයාලගේ හිත දිනා ගන්න පුළුවන් විදිහට ඒ ඩිසයින් එක නිර්මාණය කරලා තියෙනවා. අන්න එතෙන්ටපත් වීම තියෙන්නේ ළමයි තමන් තුල. ඒක මට ඔයාගේ හදන්න බෑ. ඔයාලට ඒක තේරෙනව ඇතිනේ. ඒක මට ඔයාගේ හදන්න බෑ. ඔයා දකින විදිය සහ දේවල් එක්ක. නමුත් මට පුළුවන් ඔයාලට ළමයි කියලා දෙන්න කොහොමද ඩිසයින් එකකදී මේ කලර් කම්බිනේෂන් එක ටිකක් හදාගන්නේ. කලර් කරෙක්ෂන්ස් කොහොමද හදාගන්නේ. මොකද ඒක හරි වැදගත් කොටසක්. මොකද ඔයා කොහොම ඩිසයින් කරත් ඔයාට කලර් කම්බිනේෂන් එක ගැන අදහසක් නැත්නම් ඒක වැඩක් නෑ. ඒක නිකන් තොරණක් වගේ එක්ක ළමයි ඒක නිකන් පිළිවෙලක් නෑ. ඒ නිසා අපි අද කතා කරන්නේ දැන් අපි ගොඩක් දේවල් මේකේ දැන් කතා කරපු නිසා ටූල් ටික දන්නවා. ඊට පස්සේ අපි පැලට් වර්ග ටික දන්නවා. මෙනු එක ගැන අවබෝධයක් තියෙනවා. ඔප්ෂන් ගැන අවබෝධයක් තියෙනවා. හරි. එතකොට කොහොමද අපි කලර් ඩිසයින් කරන්න රයිට්. මම සාමාන්‍ය විදිහට A4 කොලයක් ගන්නවා. රෙසලූෂන් 150ක් වගේ තියෙනවා. අපි යමු මොකක් හරි පින්තූරයක් ඩවුන්ලෝඩ් කරන්න. හරි. මම නිකන් වෝල්පේපර් කියලා සර්ච් කරන්න මොන හෝ පින්තූරයක් මට ළමයි දැන් මේ ඩිසයින් එකට දාගන්න. හරි සාමාන්‍ය නිකම් පින්තූරයක් අපි දැනට යොදා ගමු. හරි මම මේක මේ විදිහට copy image ගිහින් හරි A4 එක තියෙන්නේ උස අතට මම මේක හරස් අතට හදා ගන්නවා image menu image rotation වල clockwise වලින් මෙතනින් මම මේක හරස් අතට horizontal විදිහට හදනවා right ඊට පස්සේ control V එබුවාම අර පින්තූරය මේ විදිහට එනවා ඊට පස්සේ මම මේක A4 කොලේ පුරාම මෙහෙම ලොකු කරගන්නවා center right දැන් ඔන්න අපිට පින්තූරයක් තියෙනවනේ එතනුකිගේ ගැටලුව නම් මොකක්ද කියලා වෙනම බලන්න ඕනේ. ෆොටෝ එකක් ගෙනිච්චා මේ පිච් එක විතරක් ඉතුරු වෙලා කලින් ලේයර්ස් ඔක්කොම නැති වෙලා යනවා. එහෙම නම් මේක ගැටලුවක් ඇයි කියලා බලන්නම වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා. හරි. මම මේක ක්‍රොප් කරගන්නම් මෙහෙම A4 කොලේම ගන්න නැතුව.
CEO බල crop tool එක අරගෙන A4 එකේ ඉතුරු ටික crop කරලා දාලා පින්තූර විතරක් ඉතුරු කරගත්තා. දැන් පොඩි දෙයක් කරන්න යන්නේ. මෙතන ඔයාලට පේනවා අපිට දූපත් කෑල්ලක් තියෙනවා. අපිට මේක අයින් කරගන්න ඕනි. එතකොට මම ඔයාලට කියලා දුන්නා මේක අයින් කරගන්න පුළුවන් ගොඩක් ක්‍රම. ඉතින් මම මේක ලේසිම ක්‍රමයේ අයින් කරගන්න. මෙතනදී ළමයි ලෙසෝ ටූල් එක අරගෙන මේ අයින් කරගන්න ඕනි මේ ප්‍රදේශය මෙහෙම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ right click fill content away okay. හරි අයින් වෙලා ගියා. දැන් අපි මේකේ color balancing කියන කාරණාවට නෙන්නේ. දැන් ඔය පින්තූරයක් මම ඔය වගේ එකක් ගත්තේ ඒකයි. හරිද? හොඳට බලා ගන්න, හොඳට ලියා ගන්න නෝට් එක. අවබෝධයෙන් වැඩේ කරගෙන යන්න. දැන් මොකද ඔයාලට හරි වැදගත් කොටස් ටිකක් මේක. මොකද ඔයාලා ළමයි ඕනි තරම් ෆොටෝස් දැන් ෆෝන් එකෙන් ගත්තත්, කැමරා වලින් ගත්තත් ඒ color combination එක හදා ගන්න විදිය. දැන් එතකොට දැන් මෙතනදී අපිට මේ image කියන menu එකට තමයි මේ වැඩේට අපි යන්නේ. image menu එක. image menu එකේ mod එකට ගියොත් මුලින්ම ඔයාට මේ mod එකේදී තියෙන්නේ අර color mod එක ළමයි. මතකද අපි පින්තූරයක් ගත්තේ RGB CMYK කියන color mod එක ගැන කතා කරා. එතකොට මෙතනදී ඔයාට ඕනි නම් color mod එක මාරු කරගන්න පුළුවන්. right ඒ කියන්නේ මේක දැන් හදාගෙන යද්දි හිතුනොත් මේක printing වලට ගන්නවා කියලා. ඔයාට CMYK use කරලා මේක printing වලට ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් RGB කියන mod එකෙන්ම තියාගන්න පුළුවන්. right. ඒක ගැටලුවක් නෑ අපිට. අපිට ඕනි ළමයි image එක adjust කරගන්න අපිට ඕනි විදිහට. adjustment. ඔන්න ඔය adjustment කියන කොටසේ තමයි පින්තූරයක තියෙන වෙනස්කම් සියල්ලක්ම තියෙන්නේ. එතකොට ළමයි ඔයාලට පේන විදිහ මේ adjustment menu එකේ තියෙනවා ළමයි ඉරි වලින් බෙදාගත්ත කොටස් 1 2 3 4 5. මේව මේ විදිහට බෙදලා තියෙන්නේ මේ කොටස් වලින් සිද්ධ වෙන දේවල් වෙනස් හින්දා. අපි ගත්තොත් පළවෙනි කොටස දිහා. ඔයාලට පේනවාද පළවෙනි කොටසේ තියෙනවා brightness, contrast, level, curves, exposure කියලා හතරක්. මේ හතර දෙනාම කරන්නේ ළමයි පින්තූරේ ආලෝකය සහ අදුර කියන එක පාලනය කරන එක. දැන් අපි යමු adjustment වල brightness වලට. හරි. brightness කියන්නේ දන්නවා brightness කියන්නේ දීප්තිය. එතකොට මෙතනදී අපිට පින්තූරේ තියෙන ආලෝකයේ දීප්තිමත්භාවය පාලනය කර හැකියි. මේ බලන්න දීප්තිමත් වෙනවා. මේ හරියට ඉර පායනවා වගේ, ඉර බැහැගෙන යනවා වගේ දීප්තිය අඩු කරද්දි මේ අර පේනවා ළමයි එක පාරින්ම පින්තූරයේ අදුරු පැත්තට ගියා නේද? හරියට නිකන් ඉර බැහැගෙන යනවා වගේ. එතකොට මේ පින්තූරයේ ළමයි නිකන් දැන් කාල අවකාශ කිහිපයක් දැන්. මේ එක පාරට මෙහෙම අදුරුමු වෙලා ගියා. ඔන්න එක පාට ඉර පායනවා ළමයි දැන්. හරි. ඒ වගේ සිදුවීමක් නෙවෙයි. කොන්ට්‍රාස්ට් කියන එකකින් සිද්ධ වෙන්නේ ඒ වගේම මේ බලන්න පින්තූරයේ තියෙන අදුරුභාවය පාලනය වෙනවා මේ. කොන්ට්‍රාස්ට් වැඩි කරාම අදුරු ටික නැති වෙලා ලයිට් කලර් එකක් වගේ වුණා. කොන්ට්‍රාස්ට් අඩු කරනකොට අර අදුරු ටික අයින් වෙලා සුදු පාට නිකන් මීදුම් ගතිය වගේ ආවා. දැන් කොන්ට්‍රාස්ට් අඩු කරලා තියෙදි බ්‍රයිට්නස් වැඩි කරොත් මේ බ්‍රයිට්නස් අඩු කරොත් දැන් බ්‍රයිට්නස් අඩු කරලා තියෙදි කොන්ට්‍රාස්ට් වැඩි කරොත් තවත් කළු පාට වුණා. ඒතර ඔයාලට පේන වෙති ළමයි දැන් මේවා මෙන්න මේ ගානට තියන්න මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් එකේ තියන්න කියලා එහෙම කියන්න බෑ ළමයි. මේකට හොඳ ඇහක් තියෙන්න ඕනේ. මොකද ඔයාට මේ වෙලාවේ පරිසර ආලෝකයේ අවශ්‍ය මොන වගේද ඒ විදිහට ඔයාට මෙතනදී හදන්න පුළුවන්. දැන් මේවා හදන්නේ රාත්‍රී දර්ශනයක් නම් ඔයාට මේ විදිහට ඒ දර්ශනීය රාත්‍රී භාවය මෙහෙම ඇති කරගන්න පුළුවන්. හරි. මම දන්නේ ඔයාට කොහොම පේනවද කියලා ළමයි. දැන් මම මගේ මොනිටරින් පේන ක්වොලිටි එකට තමයි මම මෙතන ඉඳලා ඇඩ්ජස්ට් කරන්නේ. ඒතර ඔයාලා ළමයි මොබයිල් ෆෝන් වලින් එහෙම ඔන්ලයින් ඉන්න අයට ළමයි මේක පාට වැඩිපුර පේනවා ඇති. මොකද මොබයිල් ෆෝන් වල ඩිස්ප්ලේ වල පාට වැඩි. වැඩි කළානේ හදලා තියෙන්නේ. එතකොට ඔයාලට මේක හොද්දට රතු පාටට වගේ පේනවා ඇති. කැත ඇති. සමහර ලැප් වලින් බලනවා ඒ ලැප් වල ඒ මොනිටර් වල කම්පියුටර් වල තියෙන ඩිස්ප්ලේ වල තියෙන කලර් ක්වොලිටියත් එක්ක තමයි ඔයාලට මේක පේන්නේ. හරිද? හරි. use legacy කියන්නේ මොකද්ද? මම බලන්න. දැන් මේක ඇඩ්ජස්ට් කරනවානේ මෙහෙම. use legacy කිව්වහම මේක ආයෙ තිබ්බ තැනට වෙනවා. ඒ කියන්නේ අපි දැන් එහෙට මෙහෙට ඇඩ්ජස්ට් කරනවා නෙමෙයි. ඇඩ්ජස්ට් කරලා ආයෙ මේක තිබ්බ තැනට හදා ගන්න බලනවහම ඒ කියන්නේ තිබ්බ තැනට ගන්න ඕන වුණොත් use legacy. legacy mode එකට එනවා. legacy කියන්නේ එයාටම ආවේනික එයාගෙම වර්ණ රටාවන් ටික. හරි.
ඔන්න අපි බ්‍රයිට්නස් කියන කාරණාවට ගියා. මේ levels curves කියලා ආජාතියක් තියෙනවා. මේ අහන්න දැන්. පින්තූරයක ආලෝකය හදනවා කියලා ඔය තියෙන හතරම එකපාර හදන්න යන්න එපා ළමයි. මේවා තියෙන්නේ ඒ පින්තූර වලට ඒ ඔප්ෂන් එක තෝරගන්න. පැහැදිලි නේද? ඔය levels curves කියන්නේ දෙන්නම එක වගේ. දැන් levels වලට ගියාම එයා brightness and contrast විදිහට නෙවෙයි තියෙන්නේ. අපිට පොඩ්ඩක් මේකේ පින්තූරයේ level වෙනස් කරලා මේ බලන්න. ඒකේ brightness වලට වඩා දෙයක් වෙනවා මේ. සම්පූර්ණම කළු පාටම පින්තූර ගෙනහල්ලා අර තිබුණු තද පාටවල් ටික විතරක් ඉතුරු කරගන්න පුළුවන්. ඒක අනිත් පැත්තත් එහෙමයි සුදු පැත්ත. සුදු ටික නැති වෙලා අවසාන කළු ටික අයින් වෙලා යනවා මේ. ඒකෙදි ළමයි ආලෝකය නෙවෙයි ළමයි. ලොකුවට ආලෝකයේ වෙනසක් නෙවෙයි වෙන්නේ. එතනදි වෙන්නේ ළමයි පින්තූරයේ තියෙන අර සුදු කළු කියන කොටස් දෙක පාලනය කිරීම. දැන් බ්‍රයිට්නස් වලදී අපිට දීප්තිය සහ අඳුර කියන එක පාලනය කරන්න පුළුවන් වුණා. නමුත් මෙතනදී ඒක වෙනස්. දැන් levels කියන එක පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඔයාලට තමයි මේ වගේ දර්ශනයකට නෙවෙයි වෙනත් පින්තූරයකට. හරිද? ඔතන පොඩි පොඩි මේ ඇඩ්ජස්ට්මන්ට් ඔයා මේ විදිහට ඇඩ්ජස්ට් කරලා හරිද? ඒවා ඔයා හදාගන්න කැමති විදිහකට. එතකොට අපි ඒකෙම ගිහින් බලමු curve කියන එක වෙන්නේ මේ විදිහට මේ. curve එකත් අරකමයි. ඒ විදිහටමනේ වෙනස් වුනේ. වෙන දෙයක් වෙනස් වුන්නේ නැහැ මේ. හරි. ඉතින් ඒකෙත් අපිට මේ විදිහට ඇඩ්ජස්ට් කරගෙන ඔය curve එක එක විදිහට හදා ගන්න පුළුවන්. හරි. ඒකමනේ වෙන්නේ. හරි. ඉතින් ඔයාලට දැන් මේවා කියලා දෙන්නේ දැන් ඔයාලා ටියුටෝරියල් එකක් එහෙම බලනකොට එතනදී කිව්වොත් curves හදන්න, levels හදන්න කියලා. දැන් ඔයාලා දන්නවනේ. level කියන එක image වල adjustment වල තියෙනවා. curves කියන එක එතන තියෙනවා. එතනින් හැදුවනම් හරි නේද කියලා අවබෝධයක් එනවනේ ඔයාලට මෙතනදී. එතකොට දැන් ඔය ඔක්කොගෙම ආලෝකය පාලනය වීම කරන්නේ අන්තිම එක exposure කියලා කියන්නේත් එහෙමයි ආලෝකය. මොකද කැමරාවේ exposure එක වැඩි වුණොත් සාමාන්‍යයෙන් කැමරාවක ළමයි දැවල්ට ෆොටෝ එකක් ගහද්දි පැස් ලයිට් එක එහෙම ඔන්නොත් exposure වගේ වැඩි. ඒ කියන්නේ ෆොටෝ එක සුදු වෙනවා ළමයි මෙන්න මෙහෙම. දැකලා තේ ඔයාලා සමහර ෆොටෝ ඔන්නෝම වෙනවා. ෆ්ලෑෂ් ලයිට් එකට අත තිබ්බොත් අර මෙහෙම හරියට බැලන්ස් වුනේ නැත්තම්. ඒතර අපිට exposure level එක අඩු කරලා එහෙම හදන්න පුළුවන් මේ. right offset කියන්නේ කළු පාට මෙහෙම මේ පාලනය කරන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම එකයි. මේ ඔක්කොගෙම වෙන්නේ එකම දේවල්. හරිද? gamma correction. හරි. නමුත් මේකෙදි අපිට අර පරිසර විවිධත්වයක් මේ විදිහට අරගෙන ඇවිල්ලා විවිධාකාර ඩිසයින් හදන්න පුළුවන්. එහෙනම් ඔයාලා දැනට මතක තියාගන්න ඇඩ්ජස්ට්මන්ට් වල උඩම ඉන්න 4 දෙනා අදුර එහෙම නැත්නම් ආලෝකය සහ අදුර පින්තූරයක තියෙන පාලනය කරනවා. නැත්නම් කළු සුදු අතර කලර් කම්බිනේෂන් එක. හරිද ළමයි? හරි. ඉතින් අපි නිකන් දැන් වෙනත් ෆොටෝ එකක් අපි භාවිතා කරමුකෝ මේකට. අපිට පොඩි පැහැදිලි කිරීමක් ගන්න. තව ෆොටෝ එකක්. මෙන්න මේ සිටි කියන ෆොටෝ එක අපිට ටිකක් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මේ බලන්න. දැන් මේ සිටි කියන එකේ image adjustment brightness වලින් මට පුළුවන් මේ සිටි එක ළමයි ඔන්න බලන්න එකපාරම කළු වුණා. contrast මේ. දැන් ඇත්තටම මේකට කරවල වැටෙනවා වගේ නේද ළමයි? හරි මේක තිබ්බේ කොහොමද මෙහෙම? හවස් වරුවක් මේ. හවස 6ට හවස 5 6 7 වගේ වෙලාවක ඉර බැහැගෙන යනකොට. නමුත් එකපාරට මම මේක මේ විදිහට රෑ 8 වගේ කරා. දැන් නිකන් රෑ 9 10 වගේ වෙනවා. පැහැදිලිද? use legacy දාලා වෙනස් කරාම තව ටිකක් දරුණුවට ඒක වෙනස් වෙනවා. හරි legacy colors. අපි legacy නැතුව යන් නේ. දැන් අනිත් පැත්තට ගියන් ලයිට් එක නැති වුණා නම් දවල් වරුවක් වගේ. ඉතින් ඔන්න ඕක තමයි ළමයි මෙතන කාරණාව. තේරෙනව නේද? හරි අපි ඕකම levels වලින් උත් බලමු. දැන් බලන්න රෑ 12යි වගේ නිකන්. ඒ කියන්නේ ළමයි ඉර එළියක්වත් මොකවම ආලෝකයක් නැහැ. ඒ ප්‍රදේශීය ආලෝකයේ පමණයි. හරි. ඉතින් ඔන්න ඕ වගේ ළමයි අපිට දැන් මේක එක්ස්පෝෂර් එකකින් අපිට ලොකු සාධාරණයක් ගන්න අමාරුයි. එක්ස්පෝෂර් එකකින් එහෙම පුළුවන් ද ගන්න බෑ. එක්ස්පෝෂර් එකෙන් නිකම්ම කළු වෙලා යනවා. එකම්ම සුදු වෙලා යනවා. ඒතර එක්ස්පෝස් එක මේකට බලපාන්නේ නැහැ. ඔෆ්සෙට් එක උනත් එහෙම හරියට එන්නේ නැහැ. ඒකෙම ඒක මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ ළමයි. හරි. එහෙනම් ඔන්න අපි දැන් ඉගෙන ගත්තා ළමයි ඉමේජ් වල ඇඩ්ජස්ට්මන්ට් වල ආලෝකය පාලනය. ඉතින් ඕගොල්ලෝ ඒවට අදාළ පොඩි පොඩි නෝට්ස් ලියා ගන්න ඕනි අය
මොකද ඔය මතක තිබුණොත් හොඳයි. අමතක වුණොත් ආයෙ හොයාගන්න බැරි වෙයි කොහොමද කරේ කියලා. ඒතර ඉමේජ් මෙනු එකේ ඇඩ්ජස්ට්මන්ට් වල පළවෙනි කැටගරි එක cat 1. cat 1 එකකින් කරන්නේ ආලෝකයේ පාලනය පින්තූරයක. වර්ණයන් පාලනයක් සිද්ධ වෙන්නේ නැහැ. එළිය ආලෝකේ lightning dark and light and dark නැත්නම් brightness and contrast. ඊට පස්සේ ඔන්න දැන් මේකේ වර්ණයන් පාලනය මේකේ වර්ණ පාලනය කරන්නේ කොහොමද කියන කාරණාව දෙවැනි කැටගරි එකෙන් එනවා නේද? vibrance, saturation, color balance, black and white, photo filter, channel mixer, color lookup කියන කොටස් ගොඩක් මෙතන තියෙනවා. right. මේකේ තියෙනවා ළමයි මේ බලන්න vibrance කියලා එකක්. හරිද? මේකෙදි වෙන්නේ මේ පින්තූරයේ තියෙන වර්ණ තියෙන්නේ මේ අපිට පේන පාටවල් ටික ළමයි. ඒ පේන පාට ටිකක් වැඩි වෙනවා. පාටවල තියෙන අදුරු ගතිය නැති වෙලා කලර් වැඩි කරනවා ළමයි. මේ බලන්න දැන් මම ඉස්සෙල්ලා vibrance කියන එක වැඩි කරන්න. මේ බලන්න. මේක තිබ්බේ මෙහෙම. එන වැඩි වුණා. හරි. ඒක saturation වැඩි කරාමත් එහෙමයි මේ. පේනවද? දැන් තිබ්බේ අදුරු විදිහටනේ. දැන් මේක සම්පූර්ණයෙන්ම ළමයි මොකක් වුණාද මේ කලර් වෙනවා. දැන් මේ වගේ අදුරු පින්තූරයක් එක පාට ළමයි මේ ලස්සන කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි vibrance වලින් වෙන්නේ. right. අපි ඒකට ගැලපෙන තව පින්තූරයක් හොයාගන්න බලමු. ඉතින් තියෙන ගොඩක් පින්තූර එඩිට් වෙලා තියෙන්නේ. හරි අපි රූනිස් ගමු. දැන් මේ පින්තූරේ කැලෑවක් නේ තියෙන්නේ ළමයි. image adjustment vibrance කියන එකට ගියාම මොන බලන්න මේ කොළ පාට ගතිය saturation වලින් වැඩි වෙන විදිය. මේ බලන්න. හොද්ද කොළ පාටක් ආවා. vibrance උත් වැඩි කරොත් මේ ගොඩක් වැඩි කරනවා ගොඩක් වැඩි වෙනවා. ඔය තිබ්බේ ළමයි මේ ආකාරයට. අදුරු කොළක්. හැබැයි දැන් මේක වැඩි කරද්දි පේනවද ඔයාලට ඒ කලර් එක වැඩි වෙලා නිකන් කොළ ගතිය වැඩි වෙලා යනවා හරි ලස්සනට. දැන් නිල් පාට තිබ්බොත් එහෙම නිල් පාටත් එහෙමයි ළමයි. හරි ලස්සන නිල් පාටක් වෙනවා. ඒතර ඔයාලට ඕනෙම පින්තූරයක් ගත්ත ගමන් ඒ පින්තූරේ කලර් එක තව ටිකක් වැඩි කරගන්න ඕනේ නම් ළමයි මේ settings වලට ඇවිල්ලා මෙතනින් saturation පොඩ්ඩක් වැඩි කරන්න. ඊටකලා vibrance පොඩ්ඩක් වැඩි කරා නම් මෙහෙම ඇති. මේ සේව් කරමු. මේ බලන්න. උ තිබ්බේ මෙහෙම. දැන් මෙහෙම. මෙහෙම ලොකු වෙනසක් තියෙනව නේද? හරි. මොකක්ද අහන්නේ සුමේෂ්? පළදු වෙච්ච ෆොටෝ එකක් අහපුව තිබ්බ විදිහට හදාගන්න විදිහ කියලා දුන්නා. ඒක මේ ඉලස්ට්‍රේටර් මොනවාද මේ YouTube එකේ දාලා තියෙන වීඩියෝ එක. ගේ සතියේට නෙවෙයි ඉස්සෙල්ලා සතියේ තමයි කියලා දුන්නේ. වීඩියෝ එක බලන්න. මෙතන මේකින් කරන්නේ. ස්පොට් ටේලින් බ්‍රෂ් ටූල් එකේ. ස්පොට් ටේලින් බ්‍රෂ් ටූල් එක අරගෙන පළුදු වෙච්ච තැන මෙහෙම ක්ලික් කරාම මේ රූනිස් නැති වෙලා ගිහලා කැලෑවක් එයි. පේනව නේද? දැන් තවදුරටත් රූනිස් නැහැනේ මෙතන. නේද? PUBG ගහන අය එහෙම දන්නවා රූනිස් කියන්නේ මොකක්ද කියලා. හරි. ඉතින් ඔහොම තමයි එක කරේ. මම තිබ්බ තැනටම ගමු. රයිට්. එන්න ගත්තා. නේ? ඊගාට අපි යනවා image වල HUE saturation. මම මේක මුලින්ම කියලා දුන්නා ඔයාට. මතකද අර කාර් එකේ එහෙම පාට වෙනස් කරගන්න මම මේක කියලා දුන්නා. control U එකනොත් පුළුවන් කියලා. control U එක saturation මේකෙදි පුළුවන් ළමයි පින්තූරේ තියෙන වර්ණයන් වෙනස් වර්ණයන් වලට පත් කරගන්න. දැන් මේ බලන්න මෙතන HUE කියන අගේ වෙනස් කරනකොට කොළ පාටට වෙනදී මේ. දැන් රතු පාටට හැරෙනවා. මේ බලන්න ළමයි රතු පාටයි. දම් පාටයි. ඔයාලා දැකලා ඇති මේ විදිහට හරවපු පින්තූර තියෙනවා. තේනවද? දැන් මේක රතු පාටට හරවලා ඒ රතු වැඩි කරන්න ඕනේ නම් යට තියෙන saturation වැඩි කරන්න මේ.
රතු වැඩි වෙනවා. ඕ රතු අඩු වෙනකොට මොකද වෙන්නේ? කළු සුදු වෙනවා. එතකොට ඒ රතු වල ලයිට් කලර් එක මේ ලයිට්නින් ඔය අඩු වැඩි කරන්න පුළුවන් මෙතනින්. හරියටම මේක තිබ්බ ඇඩ්ජස්ට්මන්ට් එක. මේ බලන්න. හරි. ඉතින් ඕක අපිට යොදා ගන්න පුළුවන් හරි ලේසියෙන්ම මෙන්න මේ වගේ දේවල් වලට. මේ බලන්න image adjustment HUE saturation. මෙතන control U එක තමයි shortcut එක. හරිද? එතකොට අහස ලාරතු කරලා ගස් කොළ පාටින්ම තියන්න බැරිද? පුළුවන්. ඒවත් මම කියලා දුන්නා මම කියන්නම් ඒක. මෙන්න බලන්න. මෙතනදී මේ කාර් එක එකපාරම පාට වෙනස් කරයි. මොකද මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ නේ ළමයි. තේරෙනවද? කාර් එක හරිය ලස්සන පාට මාරු වෙනවා. පාට වැඩි කරන්න සැටරේෂන් වලින් මේ. ඒතර හොද්ද ගණක් කියන්නේ කලර් එක වැඩි වෙනවා. දිලිසෙන කලර් එකක් බවට පත් වෙනවා. සැටරේෂන් අඩු කරොත් අදුරු වෙනවා මේ. දැන් කලර් එක අදුරුයි. ඉතින් ඔන්න වගේ වාහනයක් එහෙම තෝරගත්තාම ඔයාලට මේ වැඩේ හොඳට තේරුම් ගත්ත හැකියි. දැන් මේ පාට ඔන්න බලන්න ලයිට් කරාම කෙනකින් අහන්න පුළුවන් ඔයා කැමති මේ පාටටද ඔයා කැමති මේ පාටටද? හරි. ඔයා කැමති මේ වගේ නිල් පාටකටද? නෑ මං කැමති මේ නිල් පාටට. එහෙම වෙන්න පුළුවන් ළමයි. පැහැදිලි නේද මේකෙන් කරන්න පුළුවන් දේවල් එතකොට. රයිට්. තිබ්බේ මෙහෙම. එතකොට දැන් මේකේ අහස වෙන පාටකුයි මේක වෙන පාටකුයි කරන්නේ කොහොමද ඇහුවනේ? ඉතින් ළමයි control J ඔබලා layer දෙකක් ගන්න. ඔන්න control J බුවම මේ උඩින් එකයි යටින් එකයි. දැන් උඩ එක මේ විදිහට පාට වැඩි කරන්න. හරි. දැන් ඔයාට ඕනේ අහස ලා වෙන්නනේ. ඊ අකුර ඔබලා ඉරේස් එක අරගෙන උඩින් අහස මකලා දාන්න. ලා අහසක් හරි. මොකද්ද අපි මේ කළේ? උඩ පින්තූරයෙන් අහස මැකුවා ළමයි මේ. එතකොට යට පින්තූරයේ අහස මෙතෙන්ට මතුවෙනවනේ. අපිට ඕන නම් ඒ අහස black and white කරන්නත් පුළුවන්. ඒ අහස වෙන පාටකට හැරෙවුවා ඒක ඕනනම් මේ. අහස නිල් පාට කරන්නත් පුළුවන්. කොළ පාට වෙන්නේ නැතුව. ඉතින් ඔයාලට එහෙම මේ කැමති විදිහට මේවා හදා ගන්න පුළුවන්. රයිට් ඔන්න පින්තූර දෙකක්. තේරෙනවද? හරි නේද මලිදු? ඔය ඒ කියන්නේ මම කිව්වේ ඔයාලට මේ ක්‍රමවේද කියලා දීලායි තියෙන්නේ. ඒක කරන ට්‍රික් ටික තමයි තාම නැත්තේ. ඒ කියන්නේ Photoshop වලදී ළමයි අවුරුදු 3ක එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ ජොබ් එකකට යනකොට. Photoshop වලට ලොකෝ පඩි ගෙවනවා. ඔයගොල්ලෝ හොඳට Photoshop ඉගෙන ගත්තොත් මට පුළුවන් ඕන නම් තමයි ඔයගලන්ට ලක්ෂයක් වුණත් පඩිය තියෙන රස්සාවල් අරන් දෙන්න. මොකද මගෙන් ඕනි තරම් ඉල්ලනවා ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා මට දෙන්න අය නැහැ. මොකද Photoshop පුළුවන් අය ඉන්නවා. උන් වැඩකාරයෝ නෙවෙයි. ඒ කියන්නේ නිකන් මේ ටූල් එකක් ක්ලික් කරලා ළමයි එහෙම මෙහෙන් මොනවා හරි දෙයක් කරන අය හරියන්නේ නැහැ. මොකද ලොකු පඩියක් ගෙවන්නේ එයාට Photoshop පුළුවන් හින්දා නෙවෙයි ළමයි. Photoshop නම් මට මේ ඔයගොල්ලන්ට වගේ මාසෙන් උගන්නලා ඌ යවන්න බැරි. එහෙම නෙවෙයි. එයාට හොඳ හැක් තියෙනවද? එයාට ක්‍රියේටිව් කන්සෙප්ට් තියෙනවද? එයා ට්‍රික්ස් කියන දේවල් හොඳට දන්නවද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් පුළුවන් නම් හොඳට. ඒ කියන්නේ ඔයාලා Photoshop හොඳට ප්‍රගුණ කරලා නම් තියෙන්නේ. අන්න ගොඩ දාලා දෙන්න පුළුවන්. නැතු ඔයගොල්ලෝ අද මේක ඉගෙනගෙන මට කිව්වොත් හෙට ජොබ් එකක් හොයලා දෙන්න කියලා එහෙම කරන්න අමාරුයි. right. එතකොට ඔන්න image adjustment වල vibrance saturation කියන එක හරිනේ. ඊගාවට මේකෙම ඉන්නවා අපි දැන් ආයි මූලට යමු. හරි. මේකෙම ඉන්නවා ළමයි image වලම color balance කියලා එක්කෙනෙක්. color balance එකකින් වෙන්නේ මේ බලන්න cyan red මේ cyan පැත්ත වැඩි කරා red පැත්ත වැඩි කරා පාට අතරම ළමයි combination මේ magenta වැඩි කරා green පැත්ත වැඩි කරා. ඒ එක වර්ණයක් අපිට අඩු වැඩි කරන්න පුළුවන්.
එතකොට බ්ලූ පැත්ත වැඩි කරලා මැජෙන්ටා වැඩි කරලා සයින් පැත්තෙන් රෙඩ් පැත්ත සයින් පැත්තට මේ දැන් මේ පින්තූරයට ආවේ වෙනම ක්වොලිටියක්. දැන් මේක තිබ්බේ මෙහෙම. දැන් තියෙන්නේ මෙහෙම. මේ ඔයාලට පේන දේ මේ දෙක අතර ලොකු වෙනසක් තිබ්බා. නමුත් ඒක අර ආලෝකයේ අඩු වැඩි වුණා වගේ නෙමෙයි. ඒකේ ඇතුලේ තියෙන ළමයි වෙනම මෙතඩ් එකක්. කලර් කම්බිනේෂන් එකක්. කලර් බැලන්ස් එක. ඔයා කලර් බැලන්ස් කරා. රයිට්. ඒතර ටෝන් බැලන්ස් එක ෂැඩෝ වලට කොහොමද? හරි මේවා ඉතින් කරලම බලන්න ඕනේ ළමයි. මේ පින්තූරෙට මේ මොහොතට කොහොමද ගැලපෙන්නේ කියන එක. මොකද දැන් මේවා වෙන්නේ ඔක්කොම මේ පරිසර ආලෝකයේ විදිහට වාට දැන් ඔයාට දවල් වරුවේ ෆොටෝ එකක් දීලා කවුරු හරි කියනවා මේ ෆොටෝ එක මට නිකන් හවස් වරුවක වගේ එඩිට් කරලා දෙන්න. මේක මේ රෑ වගේ එඩිට් කරලා දෙන්න. දැන් ඔය ෆිල්ම් පෝස්ටර්ස් වල අර බෑ මේවා එහෙම ඒවා තියෙන්නේ ළමයි. මැනිපියුලේෂන් වල මනක් කල්පිත පින්තූර හදද්දි. හරිද? එතකොට අන්න ඒ වගේ වෙලාවට මේවා කරන්න වෙනවා. ඔයාලට මේ කලර් බැලන්සිං ඕනි වෙනවා. රයිට්. එහෙනම් කලර් බැලන්සිං කියන එකත් ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊගාට black and white කියන්නේ ළමයි කෙලින්ම පින්තූරය black and white වෙනවා. දැන් මේ පින්තූරෙන් black and white කරලා හරියට ඕක පේන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ පින්තූරේ black and white කරලා image adjustment black and white. black and white ළමයි කරන ආකාර දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ පින්තූරේ ළමයි ඕනි නම් රතු පාට දැන් ওই පින්තූරේ කාර් එක රතු පාටයිනේ. රතු පාට සුදු කරන්න. මේ පින්තූරයේ තිබුණු රතු පාට සුදු කරන්න. නැත්නම් වඩ පුළුවන් ඒ රතු පාට කළු කරන්න. තේරෙනවද? ඒ කියන්නේ පින්තූරයේ එක තියෙන black and white ඔයාට ඕන විදිහට තමයි පාලනය කරන්න පුළුවන්. ඒතර මේ රතුනේ ඕකේ කොළ පාට තිබුණේ නැහැ. කොළ පාට තිබුණා නම් ඕක කොළ පාටටත් බලපානවා. හරිද? අපි සාමාන්‍යයෙන් වෙන පින්තූරයක් කරන් කරලා බලමු. හරි. දැන් මේ පින්තූරේ ළමයි ඔබ බලන්න වතුර නිල් පාටයිනේ. ඒ වතුර නිල් පාට වතුර black කරන්නත් පුළුවන්, white කරන්නත් පුළුවන්. පින්තූරයක black and white කියන methods තීරණය වෙන්නේ ඒ පින්තූරේ තිබුණු ඔරිජිනල් පාටට ඔයා ලබා දෙන අගයන් මත. මේ කොළ පාට කළු කරන්න, වතුර සුදු කරන්න, අහස කළු කරන්න, පේනවද? හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි හදපුවා. මේ blue filter, dark green filter කියලා උඩ තියෙනවා ළමයි black and white වෙන්න තියෙන හදපු දේවල්. ඒතකොට ඒවත් යූස් කරලා ඔයාලට පුළුවන් පින්තූරය කැමති විදිහකට හදන්න. මොකද black and white කිව්වහම ළමයි මේ නිකම්ම පින්තූරයක් black and white වෙන්නේ නැහනේ. හරිද? හරි. එහෙනම් මෙතනින් ඔයාලට විදිහට black and white කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් black and white කරාම මෙතනින් පුළුවන් tint එකක් දාන්න. ඒ කියන්නේ black and white එක මේ tint එකක් කියන්නේ ළමයි. මේ උඩින් වැටෙනවා එක පාටක්. මේ විදිහට මේ tint එකක් විදිහට. ඒකත් අඩු වැඩි කරන්න පුළුවන් ඔයාට ඔය. ඒ කියන්නේ black and white කරගෙන වෙනත් පාටක් දාගන්න පුළුවන් උඩින් tint එකක් විදිහට. හරි. ඉතින් ඔන්න ඔය විදිහටත් ඔයාලට black and white කරන්න පුළුවන්. ඉතින් ඔය black and white කියන එක දැන් මෙහෙම කරන්නත් පුළුවන් ළමයි. දැන් අපිට සමහරව දැකලා ඇති ඔයාලා අර black and white ෆොටෝ තියෙන්නේ. කපල් එකක් ඉන්නවා. ඒ දෙන්නගේ රෝස මල විතරක් රතු පාටයි. අනිත් ඔක්කොම black and white. එතකොට ඉතින් අර මං කලින් කියා දුන්න මෙතඩ් එකම තමයි ළමයි. පින්තූර දෙකක් අරගෙන එකක් black and white කරලා ඊට පස්සේ මකන්න රෝස මල තියෙන තැන. එතකොට යටින් තියෙන රෝස මල උඩින් මතුවෙනවා. නේද? එහෙම ගන්නත් පුළුවන්. select කරලා ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහකට ඒ දේවල් හදන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් අපිට මේකෙදි black and white ඔය කාරණා ටික ඔක්කොම කතා කරා. ඊකට photo filter කියලා එකක් එනවා. photo filter කියන්නේ මේ ෆොටෝ එකට ළමයි වෙනත් කලර් එකක් උඩින් ආදේශ කරන්න පුළුවන් මේ. රතු මේ උඩ ෆිල්ටර් එකක් වැටෙනවා උඩින් ලාවට ළමයි ෆිල්ටර් එකක් වැටෙනවා. ඒ කියන්නේ අපිට ටිකක් වැඩිපුර වර්ණයක් යොදා ගන්න පුළුවන් මේකට. දැන් රතු පාට මම දෙන්නම් රෝස පාට ඩෙන්සිටි එක වැඩි කරොත් මේ. පේනවද පින්තූරෙම රතු වර්ණයට හැදෙනවා. ෆොටෝ එක ෆිල්ටර් කරා. උඩින් වෙනත් පාටක්. දැන් අඩු කරාම ඩෙන්සිටි එක අඩු වෙලා යනවා. හරි අපි ඔකට වෙන පාටක් දීලා බලමු මේ නිල්. පේනවද ළමයි? ඒක සම්පූර්ණම පින්තූරේ වෙනස්ම අර්ථකථනයක් එනවා නේද? ඒ කියන්නේ මේ වෙලාවේ සිදුවීම ඔය ෆිල්ම් වල එහෙම තියෙන ළමයි ෆිල්ම් එඩිටින් වලදී අමුතු පාට බලලා අමුතු ග්‍රහ ලෝකවලදී අමුතු ලෝකවල අමුතු පාට. right. එතකොට ඔයාලට පුළුවන් මෙතනදී ෆොටෝ ෆිල්ටර් එකක් යූස් කරන්න. ඒකෙදි ඩෙන්සිටි එක අඩු වැඩි කරලා ඔයාලට පුළුවන් මේ පරිසර ආලෝකයේ වෙනස් ආලෝකයක් බවට පත් කරන්න.
ඔන්න ෆොටෝ ෆිල්ටර්. මේ ටික ගැන පොඩි පැහැදිලි කිරීමක් දාගන්නකො ඉන්න ගමන්ද. Tamanට තේරිච්ච විදියට saturation, color balance, black and white, photo filter කියන එක නම් ටිකවත් ලියලා ඉස්සරහින්. හරි. ඔය channel mix කියන්නේත් color mix එක වගේම තමයි මේ. ඒක දැන් edit වෙලාමයි තියෙන්නේ. රතු පාට ගතිය වැඩි කරනවා අඩු කරනවා. කොළ පාට ගතිය වැඩි කරනවා අඩු කරනවා. channel එක mix කරනවා. ඒකෙදි color balancing එකක් තමයි සිද්ධ වෙන්නේ. උනා හදපුවක් තියෙනවා මේ විදිහට. channel mix. හරි. ඔකද අපිට වැදගත් වෙන්නේ ඔය ගොඩක් වෙලාවට color balance, saturation කියන දෙක විතරයි. brightness, contrast level උයි. මේව නම් ගොඩක් වෙලාවට අපිට මේ basic දේවල් වලට use වෙන දේවල් නෙවෙයි ළමයි. ඉතින් ඔන්න ඔය ටික පුළුවන් නම් අපිට මුලින්ම අර පින්තූරයේ ලස්සන පින්තූරයක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව තියෙනවා ළමයි color චුට්ටක් add කරලා. මම ඉස්සරහට ඕගලන්ට bonus tip එකක් විදිහට Photoshop Express කියලා දෙන්නම්. ඒකෙදි හරිය ලේසියෙන් මේ ටික edit කරන්න පුළුවන් මෙන්න මෙයාගේ. Adobe Photoshop Express. හරිද? මේක advanced features අපිට free ගන්නත් පුළුවන්. එතකොට මේකෙදි අපිට ගොඩක් දේවල් ටිකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. right. මම ඒක ඒතර වලට ඒ වෙලාවට කියලා දෙන්නම්. මේක Photoshop වලට මම ගාව ගන්නෙ නැහැ. හරි මේක මේ ෆොටෝ ගැලරි කැමරා කියන දෙකම යොදාගෙන මේකෙදි අපිට මේ පොද ඒ කියන්නේ කලර් එකක් එක්ක එඩිට් එකක් කරගන්න පුළුවන්. හරි දැන් මේකේ තමයි මේ විදිහට මේ ෆොටෝ එක තියෙන්නේ මම දාලා. මේක අපිට මේ දැන් ඔය Photoshop Express කියන එකේ අර ඔයාලා Instagram එකේ හැම ෆොටෝ එඩිට් කරනවා වගේ මේකෙ මේ හදලාමයි තියෙන්නේ මේ. දැන් vibrant එක මේකේ හදලා තියෙන්නේ. අපිට Photoshop වල vibrant එක වගේ නෙවෙයි මේ. මේකේ vibrant එක තියෙනවා. ඒතර autumn එක, spring එක, summer එක, winter එක, invert එක මේ විදිහට ඒගොල්ලෝ හදලාම දීලා තියෙනවානේ filter. දැන් අපි දන්නවා මේ ටික දැන් කරගන්න කොහොමද කියලා Photoshop වලින්. මේද මේ වගේ black and white කරන්නේ කොහොමද misty. ඒ කියන්නේ නිකක් අර මීදුම වගේ. නමුත් අපි දන්නවා මේක කරන ආකාරය හරි විදිය. නමුත් මෙතනදී තියෙන්නේ මේ බලන්න මේක ෆොටෝ ෆිල්ටර් එකක් දාලා. නමුත් අපි Photoshop වලින් ෆොටෝ ෆිල්ටර් එකක් දාලා මේක හදන්න දන්නවා. නමුත් මෙයාලා ගාව හදපුවක් තියෙනවා. මේ විදිහට black and white නේ. රතු පාට ටිකක් වැඩිපුර පෙන්නන විදිහට මේ තියෙන්නේ. හරි. ඒක ඔයගේ මෙතන ඉෆෙක්ට් ගොඩක් තියෙනවා. ඔය ඉෆෙක්ට් වර්ග ඊට පස්සේ ළමයි අපිට මෙතනදී තව දේවල් තියෙනවා. ඉතින් කලර් බැලන්ස් කරගන්න තවත් ආකාර ගොඩක් මේකේ තියෙනවා. ලයිට්නින් ඉෆෙක්ට් අරවා මේවා. ඉතින් හිතා ගන්න බැරි විදිහට මේකේ එඩිටින් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවත් හිමින් සැරේ කියලා දෙන්න. මොකද ඔයාලට ඉතින් ඔක්කොම එකපාර කියලා දෙන්න බැහැනේ. ඒකයි මම ඔයාලට කිව්වේ පොඩක් ඉවසගෙන ඉන්න. අපි ඉස්සරහට යද්දී ICT පන්තියේදී ඒවා කතා කරමු. හරි. ඒක ඉතින් බෝනස් එකක් විදිහට මම ඔයාලට ඒ ට්‍රික් එක කියලා දෙන්න. දැන් ඔහොම තියාගමු. හරි.
මේකේ ඊගාවට අපිට දැන් ඔය ඉන්වර්ට් කියන්නේ මේක අනිත් පැත්තට හැරෙනවා. ඉන්වර්ට් වෙනවා. ඒ කියන්නේ පාටවල් ළමයි සම්පූර්ණ කන පිට හැරෙනවා. ඉන්වර්ට් කියන්නේ නිකන් අර හරියට ඉස්සර ළමයි අර ෆොටෝ රීල් කැමරා රීල් වල තිබුණේ නෙගටිව් කියලා જાතිය. අන්න ඒ වගේ ඉන්වර්ට් පාටට මේක හැරෙනවා. පින්තූරයක් කෙලිම ඉන්වර්ට් වෙනවා. ඊට පස්සේ අපි මේ gradient map අනම්මන threshold poster size කියන ඒවා හැමෝම හරි. පෝස්ටර් සයිස් එහෙම කියන්නේ අර කාටුන් පින්තූර විදිහට එහෙම හදනකොට මේ වගේ ඉෆෙක්ට් අපිට ඕනේ වෙනවා. විදප්පා මේ මයික් එකක් ඔන්න එන්නේ කාගේද? දෙන්නන්නෙත් නෑ මට ඒක. හරි. බලන්න කල්පනාවෙන් ඉන්න. ඉතින් ඒව ගැන අපි ළමයි ඇඩ්වාන්ස් කෝස් එකේදී කතා කරනවා මේ මොනවද වෙන්නේ කියලා. ඒ නිසා දැනට අපිට ඒවා එච්චර ලොකුවට ඕනේ වෙන්නේ නැහැදි. මේවත් මේ සිලෙක්ටිව් කලර් කියන්නේ තෝරාගත්ත වර්ණයක් වෙනස් කරගන්න අපිට මේකෙදිත් පුළුවන්. ඒක ඔක්කොම එකයි. මේ ඔක්කොගෙම වෙන්නේ එකම දේවල් ටික. හරි. ඒතර පින්තූරේ තිබ්බේ මෙන්න මෙහෙම දැන් මෙන්න මෙහෙම. ගොඩක් ලොකු වෙනසක් වුණානේ. ඉතින් ඔන්න ඔය ඇඩ්ජස්ට්මන්ට් වල මේ ටික කතා කරන්නේ නැතුව මම මෙන්න මෙතෙන්ට එන්නම්. දැන් HDR ටෝනින් කියන්නේ අපිට පින්තූරයක් කෙලින්ම ළමයි HDR වලට හරවන්න පුළුවන්. මේ බලන්න දැන් මේ පින්තූරේ තිබ්බේ කොහොමද දැන් HDR වුණා. මෙතන හදපු HDR උත් තියෙනවා. දැන් city to light flat ඒගොල්ලෝ හදපු HDR. හරි. මේ HDR කරන්න පින්තූරයක් ළමයි ටිකක් හොඳ පැහැදිලි පින්තූරයක් වෙන්න ඕනි. ඒතරාට මෙතනින් මේ gamma exposure detail shadow ඔය කියන ඒවා අපි කලින් කතා කරපු ටිකම ආයෙ තියෙනවා. ඒවා වෙනස් කරලා ඔයාලට මේක HDR ගතිය අඩු වැඩි කරගන්නත් පුළුවන්. හරි. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් පින්තූරයක් HDR කරගන්න ඕන වුණොත් ඇඩ්ජස්ට්මන්ට් වල HDR toning කියලා තියෙනවා කියලා මතක තියාගන්නකෝ. හරිද? high definition resolution යටතේ පින්තූරයක් නිර්මාණය කරගන්න පුළුවන් HDR toning කියන එකේ. මේ desaturate කියන්නේ ළමයි දැන් අපි මෙතනදී saturation ඉගෙන ගත්තානේ. saturation කියන්නේ පින්තූරයේ වර්ණය ඉහළ දානවනේ. desaturate කියන්නේ කෙලින්ම පින්තූරය අනිත් පැත්තට අරන් යනවා. ඒ කියන්නේ වර්ණය පහළට දානවා. එතකොට සම්පූර්ණයෙන්ම කළු සුදු පින්තූරයක් තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ desaturate option එක හරහා. හරි. ඒතර desaturate කරනවා කියන්නේ වර්ණය ඉහළ දාන්නේ පහළ දානවා. එතකොට replace color මම ඔයාලට කලින්ම කියලා දුන්නා ළමයි. අපි ඒක වෙන පින්තූරයකින් බලමු replace color. ඒතර replace color කියලා කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මේ කාර් එකේ රතු පාට විතරක් තෝරලා ඒ පාට වෙනස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔක්කොම ටික වෙනස් වුන්නේ නැහනේ. මේ විදිහට. එතකොට ඔයාලට තියෙන්නේ මෙතන ධන ලකුණ ඔබලා අනිත් රතු පාටත් මේ විදිහට ක්ලික් කරන්න. හරි. එතකොට ඊට අදාළ ඔක්කොම පාටවල් ටික වෙනස් වෙනවා. ඔක තමයි හරිම විදිය පාට වාරු කරන හරිද? හරි. ආයෙ පැහැදිලිනේ. image ගියා, adjustment ගියා, replace color. ඔයා මෙතන මේ eyedropper එක ක්ලික් කරන්න තමන් කැමති පාටක් තෝරගෙන ඊට පස්සේ HUE වලින් වෙනස් කරා. saturate වැඩි කරා. මෙන්න මෙතන eyedropper එක තියෙනවා ධන ලකුණක් තියෙන. එයාව අරගෙන ඉතුරු වෙනස් වුනේ නැති තැන ටිකත් ක්ලික් කරා. මේ විදිහට ඉතුරු ටිකක් ක්ලික් වෙලා වෙනස් වෙලා ගියා. ඔක තමයි අන්තිමටම අපිට එහෙනම් හම්බ වෙන මුලින්ම ඉගෙන ගත්ත කෙනා replace color. හරිද? හරි. මේ equalize එහෙම ඉතින් ඕනේ අපිට. මෙන්න මේ මම දැන්ට කියලා දුන්න ටික ඔය desaturate, match color, replace color, vibrance, saturation, color balance, black and white, photo filter, brightness, level, curves, exposure. ඔය කියන ටික එකින් එක ඕගොල්ලෝ නිකන් කරලා බලන්න. ඊට පස්සේ ඔයාට අහුවේ ෆොටෝ එකකට මොන වගේ වෙනස්කම්ද මේකෙන් වෙන්නේ කියලා. මොකද ළමයි දැන් එක ෆොටෝ එකකට මේක ඒ විදිහ වුණාට තව එකකට තව විදිහක්. එතකොට අපිට මේක කියන්න බෑ හරියටම කොහොමද වෙන්නේ කියලා. දැන් අද වාට මම එකයි කියලා දුන්නේ මේ ටික දැන්. ඔයගොල්ලන්ට දැන් කපලා කොටලා ෆොටෝ එකක් හදන්න පුළුවන්. නමුත් ඒ හදන ෆොටෝ එකේ වර්ණයන් එහෙම නැත්නම් ආලෝකයන් හරියට මැච් කරේ නැත්නම් ඔයා පින්තූර 3-4ක් ගෙනල්ලා දානකොට එකක වර්ණය වැඩි, එකක අඩුයි, එකක ආලෝකය වැඩි, එකක අදුර වැඩි. එතකොට කොහොමද ළමයි පින්තූරේ බැලන්ස් වෙන්නේ? ඒත් ඔයා බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්නවා ළමයි ලස්සන එළිය තියෙන. ඒකට ගේනවා කොහින් හරි කොල්ලෙක්ව ඌ ඉන්නේ එළිය තියෙන තැනකින් නෙවෙයි.
එහෙම වුණාම මේ මුළු ඔයා නිර්මාණය කරන පින්තූරේ බෑග්ග්‍රවුන්ඩ් මැච් වෙන්නේ නැහනේ. එතකොට ඔයාට තනි තනි ෆොටෝ හැම එකක්ම වෙන වෙනම අරගෙන බෑග්ග්‍රවුන්ඩ් මැච් කරගන්න වෙනවා. ඉතින් ඒක ලොකු වැඩක්. ඉතින් ඒව උතනින් තමයි ඇඩ්ජස්ට් කරලා හදාගන්න වෙන්නේ. එතකොට අපේ පාඩමේ ඔන්න කලර් බැලන්සින්, කලර් කම්බිනේෂන් කියන කොටස හදන ස්ථාන ටික තමයි ඕගොල්ලෝ මේ දැක්කේ. එතකොට ඉතින් ඊට අමතරව ඇඩ්ජස්ට්මන්ට් වලට පහළ තියෙනවා ඔටෝ ටෝන්, ඔටෝ කන්ට්‍රාස්ට්, ඔටෝ කලර් කියලා. ඒ කියන්නේ අර ටෝන් එක, කන්ට්‍රාස්ට්, කලර් කියන ඒවා ඔටෝ හදනවා ළමයි. ඔයා හදන්න ඕනේ නැහැ. Photoshop ඒ වෙලාවේ ෆොටෝ එකේ AI වලින් තීරණය කරලා තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදිහට එයා ඔටෝ හදනවා. ඔටෝ ටෝන් දාපු ගමන් ඔටෝ අපිට දැන් මේ වෙන පින්තූරයක් ගමුකෝ හොඳ පේන එකක්. අපි මේකට ඉමේජ් ඔටෝ ටෝන් ගියා අන්න බලන්න. ටෝන් එකක් වෙන්න ඔටෝ. දැන් මේක තිබ්බේ මෙහෙම. දැන් මෙහෙම. එළිය ටිකක් වැඩි වුණා නේද? ඒක තමයි ඔටෝ ටෝන් කියන්නේ. අපි යමු ඔටෝ කන්ට්‍රාස්ට්. අන්න කන්ට්‍රාස්ට්. අපිට ආලෝකය වැඩි වුණා. ඔටෝ කලර්. කලර් එක ඔටෝ හැදුවා. ඒතර ඔය විදිහට ඔයාලට පුළුවන් ළමයි මේ ඔටෝ ටෝන්, ඔටෝ කන්ට්‍රාස්ට් කියන ඔප්ෂන් ටික දාගෙන පින්තූරය ටිකක් සාමාන්‍ය විදිහට හදාගන්න. මැනුවල්, ඒ කියන්නේ ඔටෝමැටික්, මැනුවල් නෙවෙයි. දැන් මැනුවල් හදන විදිහනේ මං කියලා දුන්නේ. මේකෙද වෙන්නේ ඔටෝමැටික් පින්තූරය හැදෙනවා. කොහොමද හැදෙන්නේ ළමයි වෙන්න? ඉමේජ් වල ඔටෝ ටෝන්, ඔටෝ කන්ට්‍රාස්ට්, ඔටෝ කලර්. ඔය ඉමේජ් කියන මෙනු එක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න ඔයා නිර්මාණය කරන පින්තූරයේ වෙනස්කම් වලට. ඒ විතරම බලන්නකො පහල තියෙනවා ඉමේජ් සයිස් එක, කැන්වස් සයිස් එක. ඒ කියන්නේ ඔයාලට මේ පින්තූරයේ සයිස් එක නැවතත් වෙනස් කරන්න ඕන වුණොත්, යට තියෙන කැන්වස් එක වෙනස් කරන්න ඕන වුණොත්, මේක ඔයාලට කරකව ගන්න ඕන වුණොත්, ඔය තියෙන ඔප්ෂන් ටිකෙන් තමයි ඒ ටික කරන්නේ. ඒතර ඩුප්ලිකේට් එකක් ගන්න පුළුවන් එතනිනුත්. එතන එච්චරයි අපිට තියෙන්නේ. වෙන මොකුත් උතන නැහැ. හරි. ඔය ඉමේජ් වල දැනට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම කියා දුන්නාට ඉමේජ් වල මෝඩ් වර්ග ටික, ඇඩ්ජස්ට්මන්ට්, රොටේෂන් එකක් දන්නවා කරගෙන විදිය. මේ අපිට දන්නේ. හරි. මෙතන මොනවද තියෙන්නේ අපිට ගැටලු සාගත තැන්. ඒතර මුළු මෙනු එක මම ඔයාලට කිව්වනේ ඔය මෙනු එක කියලා දෙනවා, ඔප්ෂන් කියනවා, ටූල් ටික කියලා දෙනවා, පැලට් කියලා දෙනවා. දැන් මේ චුට්ට හැම දෙයක්ම කෙරුණානේ. මේක ඇතුලේ අපි ඔන්ලයින් දැන් ඉවර කරන්න අපිට වෙන විසඳුමක් නැහැ. අපි ෆිසිකල් ක්ලාස් වල මේවා ඉගෙන ගනිමින් හිටියේ. නමුත් දැන් ඔන්ලයින් කරන්න උනා. හරි. ගැටලු කවුරුත් තියෙන අය පේන්නේ නැහැ. හරිනේ. එහෙනම් ඊගාවට අපිට පුළුවන් ළමයි ෆොටෝ එකක් ටිකක් වෙනස් විදිවලට නිර්මාණය කරගන්න. හරි. අපි හිතමු මේ වගේ. දැන් මේ කාර් එකට අපිට පුළුවන් ෆිල්ටර්ස් දාන්න. ඔයාලට මේ ෆිල්ටර් මෙනු එකේ තියෙනවා ළමයි ෆිල්ටර් ගැලරි කියලා ඔප්ෂන් එකක්. යන්න මෙන්න මේ ෆිල්ටර් ගැලරි කියන ඔප්ෂන් එකට. හරිද? මේකට පොඩ RAM එක එහෙම හොදට තියෙන්න ඕනේ. හරි. මේ බලන්න එකපාරට වෙනස් වුණා කාර් එක. මේකෙද පුළුවන් ළමයි අපිට මේ පින්තූරයක් එක විදිහට හදන්න. අර කාටුන් විදිහට, අතෙන් ඇඳ විදිහට. පේනවද මේ? දිය සායන් වලින් ඇඳ විදිහට. මේ වගේ විවිධාකාර කලර් පෙන්සිල්, පාට පැන්සල් වලින් ඇඳ විදිහට තමයි මේ දකුණු පැත්තේ ඔප්ෂන් වෙනස් කරලා ඔයාලා මේක තමන් ආස තමන් කැමති විදිහට හදාගන්න. හරි. කළු කොලයක මේ විදිහට පාට පැන්සල් වලින් චිත්‍රයක් හදලා ඒක කාර් එකක් වගේ පේන්න තියෙනවා.
ඊගා ඩ්‍රයි බ්‍රෂ් වේලිච්ච තින්ත බුරුසුවක් දැදලීද මේ ගොඩක් ඒවා මම එකින් එක පෙන්නන්නම් මේ හරිද අමුතු විදිහට අමුතු විදිහට ළමයි මෙතන දැන් මේ බ්‍රෂ් ස්ටොක් ඔය මේ graphic pen එකකින් යන විදියට පේනවද ඉරි කැලි වලින් හරි ඔයාලා අරන් බලන්න මේකෙන් ඉතින් ඔයාලා ලස්සන දේවල් හදලා බලන්න දැන් මේ ෆොටෝ කොපියක් ගහපු විදියට මේ බේනවද ලයින් ටික විතරක් එන විදිය ෆොටෝ කොපියෙත් ළමයි මේ විදිහට එළිය අඩු වැඩි කරාම පින්තූරෙට මේක වෙනවා අත්තරම් ෆොටෝ කොපියක් ගහද්දිත් අපිට මෙහෙම පුළුවන් ලයින් ටික දාර ටික මතු කරගත්ත කාර් එකේ ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඕනෑ තරම් දේවල් ඔය කාටුන් ඉෆෙක්ට් වගේ හදාගන්න මේකෙදි අපිට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඔයගොල්ලන්ට දැන් මම මේ කාර් එකක් නේ දාගත්තේ. ඉතින් කාර් එකක් නැතුව ඔයගොල්ලන්ට මේ වගේ එකක් වුණත් ෆිල්ටර් එකෙන් දාලා හදන්න පුළුවන්. ෆිල්ටර් ගැලරි මේ බලන්න. ඒවට මේක කාටුන් වගේ හදන්න දැන් ඉලස්ට්‍රේටර් වලදී මම ඉතුරු ටික කියා දෙන්න. දැන් මේක ඉලස්ට්‍රේටර් වලින් ඊගාවට කාටුන් විදිහට අතින් අදින්නේ. ෆොටෝෂොප් වලින් හදාගෙන මේ විදිහට මේ ගේම් පෝස්ටර් එහෙම හදනකොට නේද මේ වගේ පින්තූරයක් සම්පූර්ණයෙන්ම කාටුන් කරගන්න ඕන වෙනවනේ වාට. හරි. එතකොට ඔයාලා ඉලස්ට්‍රේටර් ඕනේ ළමයි ඉතුරු ටික කරගන්න මේ. පොඩි වෙනම ක්වොලිටියක් එනව නේද ළමයි? ඔයාලට විතර ආසයින් අර පොඩි ලස්සන ඉෆෙක්ට් එක ඒවා හදාගන්න හැකියාව මේකෙදි ලැබෙනවා. හරි. ඉතින් මේකෙත් ඒ විදිහට ළමයි ගොඩාක් ඉෆෙක්ට් වර්ග තියෙනවා මේ පහළට මේ. ඉතින් මේවා දේවල් යූස් කරලා මේවා පාවිච්චි කරලා ඔයාලා ලස්සන දෙයක් කරගන්න පුළුවන්. හරි. දැන් මෙන්න මෙහෙම අපිට පින්තූරයක් එනවා. අතින් ඇඳා වගේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඉමේජ් වලින් black and white වලට හරවන්න. හරි. black and white වලින් color balance කරලා ඊගාවට අපිට මේකේ colors මතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මේකේ levels වලට යනවා මම ගිහිල්ලා මේකේ levels සුදු පාට තව ටිකක් අඩු කරගන්නවා මේ. අර සුදු ගතියක් වගේ තියෙනවනේ ඒවා levels වලින් අඩු කරගන්නවා. හරි. එන දැන් පේනවාද මේ levels වලින් ඒ ටික ආවා. දැන් මේ මූණේ තවත් අවුල් තැන් තියෙනවා නම් මම මකන කෑල්ල අරගෙන ඒ ටික මකලා දානවා. අපිට මේක ලයින් ඩ්‍රොවින් එකක් මේ විදිහට හරිදුනා. ලයින් ඩ්‍රොවින් එකක් මේ විදිහට අදින්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඔයාලට තමයි මේ වගේ පින්තූරයක් ලස්සනට හදාගෙන ඊට පස්සේ අපිට මේකේ ඕනි කොටස විතරක් වෙන්න මේ විදිහට අරගෙන control J එකක් ගහලා අනිත් ටික අයින් කරලා දාමු. හරි. ඒතර ඔයාලට මොකක් හරි Tamanගේ නිර්මාණයකට මේක යොදා ගන්න පුළුවන්. හරි කාර් එකේ ලයිට් එක ඔන් කරලා වගේ හදන්නේ කොහොමද? කාර් එකේ ලයිට් එක ඔන් කරලා වගේ හදන්න ඕනේද? ඒකට ඉතින් අපිට තියෙන්නේ මෙතනින් අලුතෙන් ලේයර් පැලට් එකේ ලේයර් එකක් අරගෙන බ්‍රෂ් එක අරගන්න ඕනේ. හරි බ්‍රෂ් එකට ගමු සුදු පාට. හරි ඊට පස්සේ මේ බ්‍රෂ් එක මම මෙතනින් ලයිට් නේ මෙතන මේ ඒ කියන්නේ සෝරි ඒ ලේයර් එකට දානවා ළමයි මෙතන ලේයර් ඉෆෙක්ට් එකක්. හරි ඔය විදිහට හදන්න පුළුවන්. තව ඉතින් ඔක ලස්සන කරන්න පුළුවන්. මේකට අපිට අවුට් ග්ලෝ එකක් එහෙම දාලා කියන ආලෝකයේ විහිදිලා යන විදිහට අවුට් ග්ලෝ එකක් එහෙම දාලා ඉනර් ග්ලෝ එකකුත් දාලා පොඩ්ඩක් කහ ගතියක් දාමු.
අද මේ ටික කියලා දෙන්න ඉන්නේ මේ. හරිනේ. මම මේ බැලුවා ඔයාලට මේ ටික මේ තව කියලා දෙන්න තියෙනවා මේ ටික දැන්. හරි. මෙන්න මේ විදිහට. කාර් එකේ ලයිට් එක පත්තු වෙනවා. ඔන්න නිමුණා ඔන්න පත්තු වෙනවා. ඔන්න පත්තු වෙනවා. හරි ඊට පස්සේ ඉතින් තව ඉතින් ගොඩාක් දේවල් තියෙනවා තව හදන්න ළමයි. ඒ කියන්නේ දැන් අපිට තව පුළුවන් එළිය විහිදිලා යනවා වගේ හදන්න. එතකොට එළිය විහිදිලා යනවා වගේ අපි හදමු. හරි ඒක මොකද එළියක් දැන් ඉස්සරහට යන්න එපා ළමයි මෙහෙම මේ. හරි එළිය මොකුත් සෝරි දැන් ඔය මොකුත්ම නැහැ. දැන් මේ එළිය විහිදලා යන කොටස ලයිට් එක දානවා. හරි ඒතකොට බ්‍රෂ් වලින් ඒවා හදාගන්න. බ්‍රෂ් වලින් ලේයර් පැලට් එකකින් මෙතන ලේයර් පැලට් එකෙන් අලුතෙන් ලේයර් එකක් අරන් බ්‍රෂ් එකට පාටක් දාලා ඒක ගාලා ඊට පස්සේ මම නම් කරේ මෙතන මේ ලයිට් කියන ලයිට්නින් කියන ෆිල්ටර් ඉෆෙක්ට් එක දුන්නා. හරිද? ලයිට් කියන ෆිල්ටර් ඉෆෙක්ට් එක මෙතනට දීලා තමයි ටික හදාගත්තේ. හරි. ඉතින් ওই විදිහට ඔයගොල්ලෝ මේක try එකක් දීලා බලන්න මම ඔය දැන් අහපු හින්දා කියලා දුන්නේ. මේක ලුමිනස් දුන්නත් හොඳයි. තව එක එක ක්‍රම තියෙනවා හදන. මේවත් ඉතින් ඒක කරන්න පුළුවන්. හරි. දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේක ඕගොල්ලෝ දැක්ක පෝස්ටර් එකක්නේ. මේකේ මේ බලන්න නීල් ICT කියන මේ වචනේ මම නිකන් පොඩි 3D ගතියක් වගේ හදලා තියෙනවා 3D විදිහකට. කොහොමද අන්න ඒ වගේ ටෙක්ස්ට් එකක් අපි හදන්නේ? හරි. එතකොට අපි බලමු කොහොමද මෙන්න මේ විදිහට අපි ටෙක්ස්ට් එකක් ලස්සනට මෙහෙම හදාගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මම දාලා තියෙන ටෙක්ස්ට් කොටස් ටික. ඒතර හැම කොටසක්ම මම එහෙම කරලා නැහැනේ. ඒ 2023 කියන එකට එහෙම ලයිටින් ඉෆෙක්ට් එකක් දාලා තියෙන්නේ. මම වෙනම ඩවුන්ලෝඩ් කරගත්ත වෙනම පින්තූරයක් ලයිට්. ඒතර ඒකෙන් තමයි ළමයි අතන ඒ ලුක් එක අරන් තියෙන්නේ. ඒක වෙන තැනකට උනත් දාන්න පුළුවන්. ඒතර ඒ වගේම එකක් තමයි මේ මෙතනට අරන් තියෙන්නේ මේ. හරි. ඉතින් ඒ වගේම අපි බලමු දැන් කොහොමද කරන්නේ කියලා. හරි. මම ගන්නවා සාමාන්‍ය විදිහට A4 එකක්. අරගෙන මම මේකේ මේ විදිහට ටෙක්ස්ට් එක ටයිප් කරනවා. හරි නීලසිරි කියලා ටයිප් කරා මම මේක ලොක් කරගන්නවා. හරි. දැන් මේක ළමයි සාමාන්‍ය නිකන් 2D ඉමේජ් එකක් නේ. දැන් මේකයි අතර ලොකු පරස්පරයක් තියෙනවා. මේ බලන්න. ලොකු වෙනසක්. එතකොට මේ දෙකම එකයි නමුත් වෙනස්කමක් තියෙනවා. හරි අපි බලමු කොහොමද අන්න ඕවගේ දේවල් හදන්නේ. මොකද ඔයාලා දැන් ලස්සනට ළමයි ඩිසයින් එකක් හදද්දී අකුරු වලට වගේ ලස්සනක් දෙන්න පුළුවන් නේ. මේක කරන්නේ මෙහෙමයි. ඔයාලට උනා ලියා ගන්නත් පුළුවන්. මේකට කියන්නේ ළමයි layer option එහෙම නැත්නම් blending option කියලාත් කියනවා. මේක කරන්නේ අපිට අදාළ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මේ layer palette එකට එන්න. මම layer palette එක එළියට ගන්නවා. මේ තියෙන layer palette එක. layer palette එකේ මෙතෙන් දැන් නීලසිරි කියලා ප්‍රපේන්න තියෙනවනේ. එයා උඩ right click කරන්න. right click කරලා උඩම තියෙනවා blending option කියලා. blending option. හරි ලියා ගන්න. මොකද කොහොම අමතක වෙයි. එකපාරක් දෙපාරක් කරලා බැලුවහන් තමයි ඕක හොදටම තේරෙන්නේ.
යන්න blending option. ඔන්න දැන් blending option මේ විදිහට open වෙනවා. ඔයාලට පේන ඇති මේකේ ගොඩක් ටික් දාන්න තියෙනවා අපිට. හරිද? layer marks මම කියලා දෙන්නම් කොහෙනම් ගිහින් මේකෙන් පස්සේ. හරිද? මේ වань bevel and emboss, contour, texture, stroke, inner shadow, inner glow, stain, color overlay, gradient overlay, pattern overlay, outer glow, drop shadow. මෙහෙම ගොඩක් තියෙනවා. මේ ටික් දාන්න. අපි ඉස්සෙල්ලම බලමු මෙන්න මෙහෙම එකක්. මෙතන මේ යටම තියෙනවා ඔයාලට පේනවද drop shadow කියලා. මම අන්න ඒකට ටික් එක දානවා. හරි. දාලා ඒ නමත් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා distance. අපි පොඩ්ඩක් distance වැඩි කරාම මෙන්න බලන්න ළමයි අකුරු වල shadow එකක් එනවා. එතකොට මේ අකුරු වලටත් පොඩි 3D ගතියක් එතනම එනවනේ shadow එකක් ආවම ළමයි. එතකොට ඒ shadow එක අපිට පුළුවන් size එක මේ අඩු වැඩි කරන්න. angle එකකින් ඒ shadow එක තියෙන තැන වෙනස් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ shadow එකේ opacity අඩු වැඩි කරගන්න. පැහැදිලිද ළමයි? මේ shadow එකක් කිව්වම ඔන්න ඔයගේ ආවරණ එන්න ඕනි. හරි. එහෙනම් මෙතනින් අපිට පුළුවන් ළමයි text එකකට shadow එකක් දාගෙන ඒ text එකට පොඩි ලස්සනක් 3D ගතියක් අරන් දෙන්න. තේරුණාද? ඊගාවට උඩම තියෙනවා blending option කියලා. එතන යට bevel and emboss කියන එකට ආවහම ළමයි bevel and emboss එකෙන් පුළුවන් අපිට මේකට පොඩි 3D ගතියක් දෙන්න. මොකද එතන තියෙනවා ළමයි මේ outer bevel, inner bevel, emboss. ඔන්න මම emboss කියන එකට ගත්තා. මේ ඒකේ අපිට පුළුවන් මෙන්න බලන්න මෙතනින් size එක, softness එක මේ size එක අඩු වැඩි කරලා අපිට පොඩ්ඩක් emboss කරන්න. ඒ කියන්නේ එළියට උලුප්ප ගන්න ළමයි. මේ එනව නේද නිකන් පිම්බිලා නිකන් අර යන් බෝල වෙලා රවුම් වෙලා ඒ settings වලින් එන්නේ ළමයි මේක මේ shadow settings වල. ඒතර මම ඔය දාලා තියෙන්නේ emboss. ඒක inner bevel දැම්මම තව ටික ලස්සනයි. එළියට එලිප් වෙනවා මේ. හරිද? හරි. චුට්ටක් ඉන්න මම මේ බල්ලට දෙකක් කියලා එන්නම්. හරි. එතකොට දැන් මෙන්න මෙතන හොඳට මතක තියාගන්න මේ නම් ටික. bevel and emboss කියන එකෙන් තමයි මෙතනදී ඔයාලට දැන් ඒ emboss වර්ග ගොඩක් තියෙනවා ළමයි දැන්. outer bevel කියන්නේ text එක තියෙද්දි වටෙන් එළියට එනවා. හරිද? මේ වටෙන් අර shadow එකෙන් තමයි ඒක හදන්නේ. ඔයාලා දැකලා ඇති ඔය සාමාන්‍යයෙන් ඔය ප්ලාස්ටික් කවර් එහෙම තියෙන ඔය උඩට ඉලිප්පිලා ළමයි. ඔය පොඩියට සෙල්ලම් කරන්නේ එහෙම. ඉස්සර රිස්බරි චොකලට් වලත් ඔය අච්චු ආවා. අන්න ඒ වගේව තමයි මේ. ඒතර outer bevel. inner bevel කියන්නේ මේක එළියට එනවා text එක උඩට මේ. හරි ඊට පස්සේ emboss කියන්නේ ඒක නිකන් අර අපි drop shadow එක අයින් කරලා බැලුවොත් මෙන්න මෙහෙමයි මේ. හරි ඉතින් ඒ emboss එකේම තව තියෙනවා pillow emboss එක. shadow එකත් එක්ක උඩට ඉස්සෙන එකක්. ආයෙකත් තියෙනවා stroke emboss එක. හරි stroke emboss එක නම් පේන්නේ නැහැ අපිට. stroke එකක් නැහැනේ. සුදු පාටින් තියෙන නිසා. හරි අපිට ඉතින් inner bevel එකක් වගේ දාගෙන මෙතන ළමයි text එක මේ ලස්සනට අර පොඩි 3D ගතියක් එක්ක shadow එකක් එක්ක හරිද මේ වගේ ඔයාලට ලස්සන effect එකක් දාගෙන නිර්මාණයක් කරගන්න පුළුවන් මොකක් හරි. හරි. දැන් මමත් කරලා තියෙන්නේ ඕකම තමයි. උඩ එක. නමුත් වෙනසකට තියෙන්නේ කලර්ස් දෙකක් තියෙන්නේ ළමයි. මම මෙන්න මෙතන gradient overlay කියන එකෙන් gradient එකක් දාලායි තියෙන්නේ මේ.
ඔයාලට මේ විදිහට කැමති gradient use කරන්න පුළුවන්. ඒතකොට ඒ gradient හදලාමයි තියෙන්නේ. ඒ gradient මේ විදිහට ඕනෑ තරම් Photoshop වල තියෙනවා. නැත්නම් ඔයාලට හදා ගන්නත් පුළුවන්. එහෙම හදපු gradient එකක් ළමයි apply කරලා තමයි මෙතනදී මේ text එක මෙහෙම colors දෙකකට අපි හදලා දීලා තියෙන්නේ මෙහෙම. ඒතකොට ඔයාලට ඒ gradient එකේ scale එක අඩු වැඩි කරගෙන මේ විදිහට මේ gradient overlay. ඒතකොට gradient overlay එක ඔන්න drop shadow එකක් තියෙනවා. shadow එකක් දානවනම් BLM emboss එක තියෙනවා text එකට තව පොඩි ලස්සනක් අරන් දෙනවා. ඊට අමතරව ඉතින් අපිට stroke කියලා එකක් තියෙනවා. ඒ stroke කියන එකෙන් අපිට පුළුවන් මේ text එක වටේට ළමයි මෙන්න මෙහෙම outline එකක් හදන්න stroke එකක්. ඒක ගොඩක් වෙලාවට ලස්සනයි මේ වගේ තනි පාට text එකකට. තනි පාට text එකකට එහෙම අර highlight කරලා පේන්නේ. ඉතින් මම මේවා ඔයාලට පෙන්වන්නම් කරන විදිහ දැන් ඔයාලා දැන් ඒක තේරුම් ගත්තනේ කොහොමද මේක වෙන්නේ කියලා. හරි. දැන් gradient එකයි stroke එකයි drop shadow එකයි තිබ්බොත් මෙහෙමයි එන්නේ. හරිද? හරි. නමුත් අපි BL emboss කියන එක දාපු ගමන් මෙන්න බාන වෙනසක් වෙනවා. ඒතර BL emboss එක්ක stroke එක ගැලපෙන්නේ නැහැ. අන්න stroke එක අයින් කරලා. ඒතර ඒකත් එක්ක අපිට ගොඩක් වෙලාවට shadow එක ගැලපෙන්නේ නැහැ. හරි. ඔය ඔක්කොම අයින් කරාම තමයි අරකට පොඩි ලස්සනක් එන්නේ ළමයි. හරි. හරි. අපි දැන් බලමු ඔය දේවල් යොදාගෙන කොහොමද ඩිසයින් එකක් කරන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මම ලේ පාට මෙතන ගන්නවා. දැන් මේ මම හදපු එකේ ඔන්න දැන් නීල් ICT කියන වචනේ ඒක හරි. ඒක BL emboss කරලානේ මේක තියෙන්නේ. ඊට පස්සේ දැන් මේකේ අපි වෙන මුකුත් ටෙක්ස්ට් වලට මම යොදාගෙන නැහැ. අපි වෙන මොකක් හරි ආර්ට් වර්ක් එකක් අරන් බලමු දැන්. දැන් මෙන්න මේක ගත්තොත් එහෙම ඔයාලට පේනවා ළමයි මේකේ මේ මුල සිට සරලව ජපන් භාෂාව කියන වචනේ ගත්තාම දැන් ඔයාලට කියන්න පුළුවන්. ඒක වටේ සුදු පාට ස්ට්‍රෝක් එකක් දාලා තියෙනවා. drop shadow එකක් තියෙනවා. මෙන්න drop shadow එකේ ටික් එක අයින් කරොත් අන්න shadow එක නැහැ. ස්ට්‍රෝක් එක අයින් කරොත් මෙහෙම. දැන් ඔයාලට තේරෙනවද? ඒ දෙන්න නැති වුනහම ළමයි මේ බලන්න. ඒ දෙන්න නැති වුනහම මේ ආර්ට් වර්ක් එකේ කිසි රහක් තියෙනවද? කිසි ක්වොලිටියක් තියෙනවද? දැන් ඔයාට පුළුවන් මේ වචනේ ඔය විදිහේ මුල සිට සරලව ජපන් භාෂාව කියලා ටයිප් කරන්න. නමුත් ඒක ඇතුලේ කිසි ක්වොලිටියක් තිබුණාද? නෑ නේද? හරි. ඒකට හේතුව තමයි ළමයි ඒක highlight වෙලා අපිට පේන්නේ නැහැ. හැබැයි ඒක highlight වෙලා පෙනුණා. ඔන්න මම මේකට drop shadow එකක් දානවා. හැබැයි drop shadow එක දැම්මත් ඇහැට තාම කඩාගෙන යන ලස්සනක් නැහැ. එහෙනම් stroke එක දානවා. මේ ටික් වලින් මම අයින් කරපුවායි දාන්නේ. ඔන්න stroke එකක් දැම්මහම අන්න පොඩි ලස්සනක් ආවා. එතකොට දැන් මේ චමෝදි ජයවර්ධන කියන නම මම මේ චමෝදි කියන එක gradient එකක් දාලා තියෙන gradient overlay. gradient එක නැතුව තනි පාටක්. හැබැයි gradient එක දැම්මහම ළමයි වෙනස්ම පාටක් ගන්න පුළුවන් අපිට color එකක්. මේ gradient overlay එකෙන් ඔයාලට මෙතනින් ඕනි gradient එකක් use කරගන්න පුළුවන් මේ. නේද? ඒතර වෙනම එතනදී design එක වෙනම ආකාරයකට හැදෙනවනේ. ඒතර ඒක දාලා stroke එකක් දාලා මෙහෙම මේ. මොකද stroke වලින් තමයි ඒවමයි හොඳට කැපිලා පේන්නේ. ඒතර මෙතන මේ ජපන් භාෂා ප්‍රවීණ විභාගයේ කියන වචන වලට පොඩි drop shadow එකක් දාලා. ඒක නැතත් කමක් නැහැ. නම් පොඩි drop shadow එකක් දැම්මහම එතනින් පොඩි අර highlight වීමක් තියෙනවා. ඒතර ඔයාලට දැන් තේරෙනවා ඇති ඒ drop shadow, stroke, bevel and emboss කියන දේවල් artwork එකක් තුල ලොකු වෙනසක් කරන්න පුළුවන් දේවල්.
හරිද? දැන් ඔයාලා හදපු සියලුම ආර්ට් වර්ක් වලට මොකද අපි එදා අර බර්ග් එකක් හැදලා සැලූන් වලට හැදුවා අරව මේව. නමුත් ඒවට අපි ඔය දේවල් යූස් කළේ නෑනේ. දැන් ඔයාලා හදපු ඩිසයින් වල ටෙක්ස්ට් කොටස් තවදුරටත් ලස්සන කරගන්න ළමයි ඔය කියන මම කියලා දුන්න බ්ලෙන්ඩින් ඔප්ෂන් යූස් කරන්න. හරිද? බ්ලෙන්ඩින් ඔප්ෂන් ටික යූස් කරාට පස්සේ ළමයි හොඳ ලස්සන ආර්ට් වර්ක් එකක් ඔයාලට එළියට කඩලා ගන්න පුළුවන්. පිළිවෙලකට ලස්සන කරලා ගන්න පුළුවන්. ඒ වගේ හදපු ඒවා තව මොනවද? හරි. දැන් මේ මෙතන මේ ටෙක්නික් කියන වචනේ වටේට ළමයි මේ බලන්න පොඩි අවුටර් ග්ලෝ එකක් දාලා තියෙන්නේ. අවුටර් ග්ලෝ එක නැතුව එතන පොඩි ලස්සනක් එන්නේ නැහැ. ඒතර අවුටර් ග්ලෝ එකක් කියන්නේ වටේට දිස්නයක්. මේ අවුටර් ග්ලෝ එකක් මෙතන තියෙන අවුටර් ග්ලෝ sorry. මේ අවුටර් ග්ලෝ එක. අවුටර් ග්ලෝ එකෙන් අපිට පුළුවන් මේ සයිස් එක මොකද වැඩි කරොත් එහෙම මේ බලන්න මම. අර දිස්නයක් එනවා වගේ. ආලෝකයක් විහිදෙනවා වගේ. එහෙනම් පොඩි අවුටර් ග්ලෝ එකක් මෙහෙම දැම්මහම ඒ ටෙක්ස්ට් එකට එතන පොඩි ලස්සනක් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මෙතන මේ නීල ICD තාක්ෂණීය අතික්‍රමණය කියන ඒවටත් එහෙමයි. අවුටර් ග්ලෝ එකක් දාලා පොඩි ෂැඩෝ එකක් දාලා තමයි එතන ඒ ලස්සන අරන් තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේව හදලා තියෙන්නේ. අනිත් ඔක්කොම ළමයි මේ පින්තූර වල කෑලි කොටස් ඔය. මේක උඩින් මේ දාලා තියෙන්නේ පින්තූරයක්. ඒතර මේකත් අනි පින්තූරයක්. ඒතර ඒක උඩ මේ නිකම් පින්තූර අකුරු මේ කෑලි ටෙක්ස්ට් කොටස් ඕවා දාලා තමයි මේ අවසාන ෆයිනල් එක හදලා තියෙන්නේ. හරිද? මේ අතයි මේකයි එකක්. ඒතර මේ ඔන්න ඔය කෑල්ල එකක්. ඒතර මේ ලෝක ගෝලේ තව එකක්. ඉතින් ඒවා ඔක්කොම එකතු වෙලා මේව හැම වෙන වෙනම කෑලිලම. මේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජස් නෙවෙයි මේ රොබෝ තව කොහෙන්වත්. මේ ටෙක්නොලොජි නිවුස් තව කොහෙන්වත්. මේ වචන තව කොහෙන්වත්. මේවා තව කොහෙන්වත්. ඒවල පේනවා දෙ ඩිසයින් එකක් මේ විදිහට හැදෙනවා කියන එක ළමයි. එතන තියෙන්නේ කන්සෙප්ට් එකනේ. මේක මෙහෙම ආවොත් හොඳයි. මේක මෙහෙම ගත්තොත් හොඳයි. මේ කෑලි මේ තැන් වලට මෙහෙම දාගත්තොත් හොඳයි. අතර ඒ කලර් කම්බිනේෂන් එක දැන් මේක ඇතුළේ ළමයි මොකුත් එකම වර්ණයෙන් යන්නේ එකම කලර්ස් නේ. මේ කහයි රතු විතරක් මෙතෙන්ට දාලා තියෙනවා එක කැපිලා පේන්නේ නැත්නම් දැන් මේ වචන ටික අපිට තිබ්බනේ මේ වෙන පාටකට ගන්න නේ. සුදු පාටින් තියන්න පුළුවන් නේ. හරිද? නමුත් ඒ වචන එහෙම සුදු පාටින් යන්නේ නැතුව ඒකත් අර ඇස් වලට ගැලපෙන විදිහටම ඒ නිල් පාටවල් වලින්මයි තිබ්බේ. ඒතර කලර් කරෙක්ෂන්, කලර් කම්බිනේෂන් ඔය කියන කාරණා ලේයර් ෂැඩෝස් ඔය මේව ඔක්කොම හරියට ගලප ගන්න. හරි. එතකොට ඔන්න ඒ කොටස් ටිකක් දැන් පැහැදිලිනේ. ඒක තව උදාහරණ ඉතින් ওই විදිහට දැන් ඕනි තරම් ගන්න පුළුවන්. දැන් අපි එදා මෙන්න මේකනේ කළේ. දැන් මේකේ අපි මේ අර මම අද කියා දීපුවා දාලා නැහැ. දැන් මේ 150ට එහෙම රයිට් ක්ලික් කරලා අපිට පුළුවන් ළමයි ලස්සනට ස්ට්‍රෝක් එකක් එහෙම දාන්න. පොඩි ස්ට්‍රෝක් එකක් සුදු පාටින් ගෙනහල්ලා දානවා. ඒක අවුට්සයිඩ් දාමු. ඒතර ළමයි මේකට වෙනම ලස්සනක් එනවනේ දැන් අපිට. අපි දැන් ඕවා යූස් කරේ නැහැ එදා මේවා කියලා දුන්නට. ඒතර වලට මේ විදිහට ඕනි දෙයක් මේ නම්බර් එකට අපි දාමු ඕනනම් ඩ්‍රොප් ෂැඩෝ එකක්. රයිට් ඔපැසිටි වැඩි කරමු. මේ බලන්න නම්බරේ ඩ්‍රොප් ෂැඩෝ එකක් දැම්මම පොඩක් නම්බරේ හයිලයිට් වෙලා කැපිලා පේන්න ආවා. ඔන්න ඔය විදිහට මම හිතා මේ රවුම් වලට විතරයි ඒක පෙන්වුවා ඔයාලට මේ රවුම් කොහොමද මෙහෙම ගත්තේ කියලා. ඒ රවුම් වලට අපි ගත්තේ නම් ස්ට්‍රෝක් එකක් නොදාන්නේ. ඒ කියන්නේ වෙන විදිහකින්නේ. ඉතින් ඔය රවුමක් හැඩතලයකටත් ඕකම කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හැඩයක් ගත්තොත් ළමයි දැන් මෙතන මේ කොටුවක් මම අරන් තියෙන්නේ. මේ කොටුවටත් ඔය විදිහටම අපිට ෂැඩෝස් දාන්න පුළුවන් මේ ස්ට්‍රෝක් එකක්. මේ බලන්න. ඒතර ඒකට ස්ට්‍රෝක් දාන්න පුළුවන් මේ කලර් ඕලේ වලින් තනි පාටක් දෙන්න පුළුවන් ග්‍රේඩියන්ට් ඕලේ වලින් තමන් කැමති ග්‍රේඩියන්ට් එකක් මේකට දෙන්න පුළුවන්. ඒවත් පුළුවන් හොඳේ. ඒවත් bevel and emboss වෙලා තියෙන්නේ මේ bevel and emboss වලට ගිහිල්ලා ඒවත් හදන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට ළමයි හැඩතල වලට පවා මේ විදිහට ඔය ටෙක්ස්ට් එකකට දීපු දේවල් ටිකම දෙන්න පුළුවන්. හරි. එතකොට ඒක අපිට ටෙක්ස්ට් එකක් ගත්තත් හැඩයක් ගත්තත් ඒ දෙකටම පොදුවේ මේවා භාවිතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට කියා දෙන්න තිබ්බා layer mask. layer mask එකක් කියන්නේ මොකක්ද කියලා දෙන්න. හරි. layer mask එකක් කියන්නේ මෙන්න මෙහෙම දෙයකට. මම මේ මූණ මෙන්න මෙහෙම සිලෙක්ට් කරනවා කියලා හිතන්න. දැන් මේ මූණ වටේ මෙහෙම සිලෙක්ෂන් එකක් තියෙනවනේ.
අපිට මේ සිලෙක්ෂන් එකට මාස් එකක් දාන්න ඕනේ. දැන් මාස් එකක් දාන්නේ දැන් ඔයගොල්ලෝ මේ දවස්වල මාස් දාන්නේ. ඒ වගේ තමයි. මාස් එකක් දැම්මම ඒ කොටස විතරනේ වැහෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ළමයි ලේයර් පැලට් එකේ යටම add mask කියලා එකක් නේ. ලේයර් පැලට් එකේ යටම add mask. අන්න ඒක ඔබන්නකෝ. මේ බලන්න වෙච්ච දේ. ඒකේ බුවාම ඒ කොටස විතරක් ඉතුරු වෙලා අනිත් කොටස නැති වෙලා ගියා. එතකොට ඔයා ඔය ලේයර් මාස් එක ඕල්ට් එක ඔබාගෙන එබුවා. ඒ කොටස නැති වෙලා වටේ කොටස ඉතුරු වෙනවා. අරගේ අනිත් පැත්ත. හරි. අපි දැන් මෙහෙම කරමුකෝ. හරි. දැන් මේ ලේයර් මාස් එකක් දාන එකේ වෙනස මොකද්ද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඊට ඔය ඕක අපිට control J ගහලත් මෙහෙම ගන්න තිබ්බනේ. එහෙම නෙවෙයි. ඒක වෙනයි මේක වෙනයි. ඒක වෙනයි මේක වෙනයි. මේකේ වෙන්නේ ළමයි මේ බලන්න. දැන් අපිට මේ මාස් එක වටේ තියෙන ඉතුරු ටිකක් ගන්න ඕනි නම්. දැන් මාස් එකක් දාගත්තේ ගුනේ සිලෙක්ෂන් එක ඉතුරු වෙලා වටේ ටික නැති වුණානේ. ඔයා ළමයි බ්‍රෂ් එකක් ගන්න බ්‍රෂ් එක. බ්‍රෂ් එක අරගෙන මේ විදිහට මාස් එක වටේ මෙහෙම ක්ලික් කරගෙන ආවොත් හරි පොඩ්ඩක් ඉන්න opacity අඩු වෙලා තියෙන්නේ මකන කැලේ opacity මම අඩු කරා කලින් හරි මේ බලන්න දැන් අර මාස් එක් දාපු එකෙන් එළියට අර ඉතුරු කොටස් ටික මතු වෙනවා ළමයි දැන් මකන කැලේ මැකෙනවනේ බ්‍රෂ් එකෙන් මතු වෙනවා මේ ඒතර ඔයාලට පුළුවන් Tamanට ඕනි කොටස් ටික මෙහෙම මතු කරගන්න නේ. මේකත් නිකන් එක නිර්මාණයක් වගේ තමයි මේ. දැන් අපිට මෙහෙම සිලෙක්ෂන් එකක් දාලා මෙහෙම කපන්න බෑනේ. මේ බලන්න. ඒතර මේ ලේ මාස් එකක් දාලා ඔන්න කරන්න පුළුවන් දේවල්. ඒතර ආයි ඉරේස් එක අරගෙන ළමයි ආයි මේ ටිකම කන්න පුළුවන්. ඉරේස් එක අරගෙන ආයි අතුලට ගහයි. ආයි මාස් එකෙන් කොටු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ළමයි ලේයර් මාස් එකක් කියලා කියන්නේ. ඉතින් මේ ලේයර් මාස් දාලා වැඩ කරන්න පුළුවන්. ඉතින් ගීත දැන් මේ දැනට කිව්ව කාරණාව පැහැදිලිද ලේයර් මාස් එකේ? ඒ කියන්නේ දැන් ලේයර් මාස් එක හරියටම වැඩ කරන්න පුළුවන්. මේ වගේ තැන් වල උනත් අපිට පුළුවන්. මේ වගේ තැන් වලත් අපිට කාර් එක සිලෙක්ට් කරගන්න කියනවා. හරි කාර් එක සිලෙක්ට් වුණා. ලේ මාස් එකක් දානවා. හරි. ඔන්න ලේ මාස් එකක් දැම්මහම මොකද උනේ? කාර් එකේ සමහර තැන් ළමයි කැපිලා ගිහින් කියලා හිතන්නකෝ දැන්. මේ කැපිලා ගිය තැනක් තිබ්බොත් බ්‍රෂ් එක අරගෙන ලාවට මකලේ කැපිලා ගිය තැන් එළියට ගන්න පුළුවන් අර. මේ තැන් සමහර ඒවා කැපිලා මේ. ටයර් එක කැපිලා. පේනවද අර දැන් මේ කට් එකෙන් එළියට එනවා ඒවා. හරි ඒක ලේ මාස් එකෙන් අන්න එහෙම හදන්න පුළුවන්. ටයර් එක හැදුවා. ඊට පස්සේ මෙහෙම එළියට එනවනේ වැඩිපුර කොටස් ඉරේස් එක අරගෙන ඒ ටිකම කළා දාන්න. මොකද අර මකනකොට ඒතර ගානට පේනවනේ. මකන්න ඕනේ ටික බ්‍රෂ් එකෙන් පේන්නේ නැත්te හරියට ගන්න. ආර්ට්වර්ක් එකේ ක්ලවුඩ් ඩොකියුමන්ට් එකක් විතර සේව් කරන්නේ කොහොමද? Photoshop වලින් ආර්ට්වර්ක් එකේ ක්ලවුඩ් ඩොකියුමන්ට් එකක් විතර සේව් කරන්න නම් Photoshop වල සල්ලි ගෙවලා ගන්න වෙනවා. ඒ නිසා මේක ක්ලවුඩ් ඩොකියුමන්ට් එකක් විතර සේව් කරන්න යන්න අපිට බෑ. මෙතනදී save for cloud කියලා තියෙනවා. නමුත් අපිට ඒක කරන්න යන්න බෑ ළමයි අපි සල්ලි ගෙවලා මේක අරගෙන නැහැනේ cloud එක access කරන්න. හරි ඒ නිසා නිකන් සාමාන්‍ය විතර කම්පියුටර් එකේ සේව් කරන්න. ඔයාලට cloud ඕනේ නම් කම්පියුටරේ OneDrive option එක තියෙනවා. මෙතන මේ OneDrive වල folder එකක් හදලා ඒකට සේව් කරන්න. ඊට පස්සේ ඒක ඉන්ටර්නෙට් එකෙන් synchronize කරන්න. ඒ කියන්නේ OneDrive එක හැම වෙලේම ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් වෙලා නම් ඔයා OneDrive වලට සේව් කරන හැම එකක්ම ඔයාගේ OneDrive location එකට automatically save වෙනවා. එහෙම කරන්න පුළුවන්. හරි ලේ මාස් එකත් හරි. හරි ඒතර ලේ මාස් එක filter option දැන් මේ හැමදේම මම මේ හදලා තියෙන ඒවා බලන්න දැන් මේ find me කියලා වචනයක් තියෙනවා. මේ වචනේ තියෙන්නෙත් ළමයි මේ මෙන්න මේ වචනේ ඔරිජිනල් වචනේ. ඒ ඔරිජිනල් වචනෙට ළමයි මේ විදිහට මුලින්ම BLN emboss එකක් දැම්ම, inner glow එකක් දැම්ම, color overlay එකක් දැම්ම, outer glow එකක් දැම්ම, drop shadow එකක් දැම්ම. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. මේ nil ICD කියන වචනේත් එහෙමයි. BLN emboss තියෙනවා, inner glow,
outer glow. outer glow එක දැම්මම වටේ දිස්නයක් ආවා. inner glow එකක් දැම්මා. බින bevel and emboss එකක් දැම්මා. එහෙම තමයි ළමයි මේ text හදලා තියෙන්නේ. මේ ඔක්කොම හදලා තියෙන්නේ මේ විදිහට. මේ ඔක්කොම නිකන් පින්තූරයක්. හරි. ඉතින් ඔය විදිහට ඕගොල්ලොත් මේ වගේ පොඩි පොඩි ලස්සන නිර්මාණ හදා. ඔයාගේ නමට ඔයාගේ නම ලස්සන කරලා name tag එකක් හදන්නකො ළමයි. හරිද? දැන් මේක වලට මම එවුවනේ මේ ළඟදී අර revision එකට හදපේක. දැන් එතන මේ 2021 revision කියලා එහෙම මේ තියෙන නිකන් අර වචන ළමයි ආලෝකයත් එක්ක යන විදිහට හදලා. ඉතින් ඒ සාමාන්‍ය විදිහට මේ නිකන් text කොටස් පින්තූර. මේක පින්තූරයක් හොදේ මේ. යටුම් පින්තූරයක් තියෙනවා. පින්තූරයක් තමයි මේ හැඩතලයක් අස්සර දාලා මේ ඔක්කොම text. හරි සරල text. මේ පින්තූරේ මේ නිකන් මගේ පින්තූරයක් තියෙනවා. පිටිපස්සෙන් අකුරු ටිකක් යනවා මේ නිකන් මේ text. හරි. ඉතින් මේ වගේ දේවල් කරන්න තමයි ඔයාලා experience එක එන්නේ. හරි. පාට දෙකකට glow වෙච්ච රවුම නිකන් රවුමක් අරගෙන රවුම ස්ටොක් එක ගන්න. ස්ටොක් එකට ඊට පස්සේ හරි. දැන් මේක නම් මේ හදපු රවුමක් නේ. මෙහෙම රවුමක් ගන්න. හරිද? රවුමක් කරගෙන රවුමේ මැද පාට අයින් කරගන්න එපා. ඒතර මම මෙන්න මෙතන properties වලින් හරි මැද පාට අයින් කරලා වටේ පාටට සුදු පාට දානවා. මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට ළමයි blending option වලින් outer glow එකක් දාන්න ළමයි gradient outer glow එකක්. හරිද? හරි ඉස්සෙල්ලා අපි outer glow එකක් දාමුකෝ සුදු පාටින්. හරි outer glow එක මම දානවා. හරි. දැන් මේකට අපි පොඩි gradient එකක් දාමුකෝ. දම් පාටයි නිල් පාටයි වගේ. හරි දාලා ඒකේ opacity එක අඩු කරන්න ලාවට මේ. හරි. ඊට පස්සේ මේක අර රවුම වෙන්න එපා. ඒක bevel වලින් හදන්න පුළුවන්. ඉනේ bevel වලින්. emboss එක හරියන්නේ නැහැ. filo emboss හරියන්නේ නැහැ. outer bevel හරියන්නේ නැහැ. inner bevel එකකින්. හරි. මේ රවුම් ගතියක් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට ඕන නම් තව පුළුවන් ළමයි ඉතින් ඕකට inner glow එකක් දාගන්න. inner glow එකක් ඇතුළට නිකන් කහ පාටින් වගේ. හරි. දැන් මේ තියෙන්නේ එහෙම හදාගත්ත රවුමනේ. හරි. ඉතින් මම ඔක දැන් ලොකු කරන්නම්කෝ. හරි. අර රවුමටම ෂේප් වෙන්න ආව නේද? ඒ කියන්නේ මම අර රවුම ඔහොම හදලා තිබුණේ නැහැ. ඒ රවුම මම වෙනතනකින් ගත්තේ. හරි. නමුත් අනේ රවුමට මම මේක සමාන කරා. හරි. ඒකේ චූට්ටක් පොඩි වෙනසක්. හරිද? මේ දේ මම රවුම හදපු රවුම. ඉතින් ඒත් හරිනේ ළමයි වැඩි. සාර්ථකයිනේ. කලින් ගෑනු ළමයාව පෙන්සිල් ඉෆෙක්ට් එකක් කරේ කොහොමද? අයියෝ. ඒ දැන් ආපු අය. මගදී ආපු අය. ගෑනු ළමයාව ගන්න filter gallery හොඳ filter menu filter gallery filter menu filter gallery වල තියෙනවා ළමයි sketch කියලා. right there කොගැල්ල මෙන්න කොගැල්ල මෙව මෙතෙන්ට ඒ ගමන එන්නේ නැහැ. දැන් මේක ස්ටක් වුණාද? alright. හරි මෙන්න මෙතන තියෙනවා ළමයි pencil effect photocopy effect
ඊට පස්සේ උඩ තිබ්බා ඔය එක එක ඉෆෙක්ට් තියෙනවා. ඔකේ පෙන්සිල් ඉෆෙක්ට් එකක් තියෙනවා ආටිස්ටික් වල. හරි එන්න දෙනින් දාලා ගන්න මේ. කැමති ඉෆෙක්ට් තියෙන ඒ ඉෆෙක්ට් දාලා සෙටින්ග්ස් වලින් හදාගන්න. හරිනේ තේරුණා නේද කවිෂ්ක? මේ සෙටින්ග්ස් වලින් හදලා පැන්සලින් ඇඳ වගේ අර වගේ මේ වගේ හදාගන්න. මම නම් ඉතින් කලින් කරේ ෆොටෝකොපි ඉෆෙක්ට් එක දාලා ගත්තේ. දැන් ඒක ආයෙ හදන්න බෑ මට. එකපාරක් ගත්තනේ. ක්ලෝස් කරලා ඉන්න ඕනේ. හරි ඒකත් හරි. තව මොනවද එතකොට ගැටලු? තව නොදන්න කාරණා තියෙන ගැටලු කාරණා අහන්න ළමයි. දැන් ඔයාලට මේ මම කරපු දේවල් ඔය නිකන් දැන්ට සරලව පෙන්නුවේ. මේ ඔක්කොම එහෙම තමයි අර ග්ලෝ ඉෆෙක්ට් දාලා තමයි මේ ඔක්කොම හදලා තියෙන ළමයි මේ ඔක්කොම ග්ලෝ ඉෆෙක්ට් මේ ඔක්කොම අර ඉෆෙක්ට් අයින් කරොත් මේ නිකම්ම ටෙක්ස්ට් එකක් විතරයි නේද? කියන අද ඔයාලට මේ මං කියලා දීපුවම තමයි මමත් පාවිච්චි කරලා මේ වගේ ආර්ට් වර්ක් හදලා තියෙන්නේ. හරිද ළමයි? ඔය ඔළුව ඇත්තටම ඔන්නෝම පින්තූරයක් වගේ. ඒ කියන්නේ ඒක ඇත්තටම ඩවුන්ලෝඩ් කරපේක. ඒතකොට ඔයගොල්ලෝ මේ වගේ වරගෙන මේ වගේ ටෙක්ස්ට් දාලා හදන්න. මම මේ ඔයගලට පෙන්නන්නෙත් ඔය මං හදපුවාම තමයි. ගර්ල් ගේ කොණ්ඩේ හැදුවේ කොහොමද කියලා අහන්නේ. ගර්ල් ගේ කොණ්ඩේ මං හැදුවේ නෑ එයා හදාගෙන තියෙන්නේ. මේ ගර්ල් ගේ කොණ්ඩේ මේ බල්ලෙකුයි කුරුල්ලෙකුයි සෙට් කළේ කොහොමද? බල්ලෙකුයි කුරුල්ලෙකුයි සෙට් කරේ කොහෙටද මොකටද? කොහෙද බල්ලෙකුයි කුරුල්ලෙකුයි ඉන්නේ? ඇසනුජ බල්ලයි කුරුල්ලයි මේ පිච්චර් ගොඩේද නැත්නම් මේකේද? කුකුල් පැටියයි බල්ලයි. අපි එකක් කරමු එහෙනම්. අපි ඩොග් කෙනෙක් ගමු. ඩොග් කෙනෙක් අපි ඉතින් කුකුල් පැටියෙක් කොන්න අපි නිකම් වෙන මුණක් දාලා බලමු හොඳේ. මෙන්න කුකුල් පැට හොයන්න බෑනේ. අපි මේ බල්ලව සිංහෙක් කරමුද? සෝරි කොටියෙක් කොටියෙක්. හරි. අපර ඔපැසිටි අඩු කරලා බලු මූණට මේ මූණ තියලා බලන්නම් ඈ.
හරි. දැන් මෙන්න මෙහෙමයි කරන්නේ. පින්තූර දෙකක් නේ. අපි ඉස්සෙල්ලාම ඔක ක්ලෝන් ටූල් එක S අකුර ගෙවුවාන් එනවා ළමයි. මෙන්න මෙතන S අකුර ගෙවුවාන් එනවා ක්ලෝන් ස්ටෑම්ප් ටූල් කියලා. ක්ලෝන්. අපි දැන් යන්නේ ක්ලෝනීයකරණය කරන්න. ඊට පස්සේ දැන් අපි කොටියව තෝරගෙන කොටියගේ නහය හරිය මං තියෙන්නේ නහයෙන් ගමු අපි. ලේසියෙන් යාගේ නහයට ගලපන්න. ඕල්ට් එක ඔබලා මේ නහය කොපියක් ගන්න. එතන මේ බලන්න මේ මවුස් එකට දැන් මේ නහය ඇවිල්ලා තියෙන්නේ. ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක ගන්න S අකුරේ බුවහන් එනවා. නැත්තම් මෙතනින් හොයාගන්න බ්‍රෂ් එකට යට තියෙනවා. මොකද්ද ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක. ඊට පස්සේ ඕල්ට් එක ඔබලා මේ නහයේ කොපියක් ගන්න. නහය හරි ඔයාලට හැක් හරි ඕනි තරම් පුළුවන්. ඊට පස්සේ නැවත බල්ලගේ පින්තූරේ ක්ලික් කරලා බල්ලගේ නහය තියෙන තැනට ගිහින් මේ විදිහට ක්ලික් කරගෙන මවුස් එක එහෙ මෙහෙ ගෙනියන්න. හරි. දැන් මොකද උනේ? අපි මෙහෙම කරමු. මේ බල්ලගේ නහයෙන් නැතෝ කට හරියෙන් තියමු ළමයි. ඔබ දන්නවද? මුගේ මේක ඉස්සෙලානේ තියෙන්නේ. මේ හරියෙන් අපි කට ගමු. හරි. දැන් මෙන්න ක්‍රමෙන් බල්ලා මට ඒතර පොඩි අවුලක් ගියා මේ මෙන්න එතන අතරත් very good back right හරි ඒක මම එතන මේ ආකාරයට හැදුවා හරි දැන් ඔන්න ඔය විදිහට ළමයි මේ පේනව නේද බල්ලා මේ විදිහට කොටියෙක්ගේ මූණක් ආදේශ කරපු විදිය. ඒතර ඒක සිද්ධ වෙච්ච විදිය බලන්න. හොයන්න බෑ. අර එච්චර වැඩි අර මයිල් ගස් ටික වුණත් ළමයි වැඩි ඒක ලොකු ගැටලුවක් වුණේ නැහැ. මම මේ දැන් ඔයාලත් එක්ක නිකන් මේ ගත්ත පින්තූරයක් නේ. ඒක 100%ක් සාර්ථකව ගත්තේ නැහැ. නමුත් ඔයාලට උඩ පෙන්වන්න ඕනේ වැඩේ සිද්ධ වෙච්ච විදිය. අපිට වෙන බල්ලෙක් හොයාගන්න පුළුවන් නම් වෙන බල්ලෙක්ට උනත් ලින්ක් කරන්න පුළුවන්. ඒක වෙන බල්ලෙක්ට කියන්නේ S2 විතරක් උනත් දාන්න පුළුවන් ළමයි. ඉතින් බල්ලන්ගේ පූසන්ගේ ඔහොම නම් නේද? මිනිස්සුන්ගේ ආය අහන්න දෙයක් ඉස්සෙල්ලාම මේ මාරු ගන්න කලින් මේ පින්තූර තියලදී මේක ගලප ගන්න ඕනේ විදිහට. opacity එක අඩු කරලා වැඩේ ගලප ගන්න. හරි මම මේ විදිහට ගලප ගත්තා. දැන් අපි ඉස්සෙල්ලාම S2 දාගමු. S අකුරේ බුවා right එකක් හරි අනිත් ඇහත් ගත්තා right නහය හරි කන් දෙකත් අපි පොඩ්ඩක් දාමු නේද එච්චර ගැලපෙන්නේ නැහැ. උතර ලාවට පොඩි ෂේප් එකක් දෙමු ඉතින්. වැඩි වෙනවාද එතකොට?
කන් දෙකෙන් තමයි ඉතින් කොටියා කියලා තේරෙන්නේ නැත්තේ. කළා බලන්න. ගෙදර ඉන්න පූසට ඉතින් විහිළු කරන්න එපා. හරි මේ වගේ ඉතින් ළමයි 아무තු ඉතින් විදිහට යාන්තමට නිර්මාණය කරගන්න පුළුවන්. හරි මම ඉතින් ඒ මොහොත අනුව එක එක දේවල් මේ කරේ. ගැළපීමක් නැහැ එච්චර මේකේ ලොකුවට නම් ඉතින්. අර පෝස්ට් එකක ගහලාද තිබ්බේ ටියුට් දෙකක් ටේබල් එකක් උඩින් තියලා වගේ ඒක හැදුවේ කොහොමද? ඒවට ළමයි කියන්නේ මෙන්න මේක. මේ ටේබල් එකක් උඩින් තියලා හැදුවේ නෑ ළමයි. මේවට කියන්නේ මොකප් කියලා. හරිද? මොකප් කියන එක ඉතින් ඔය ඉතින් ඔක්කොම ඇඩ්වාන්ස් ෆොටෝෂොප් දරුවෝ. මට මේ විදිහට ඕනෙම දෙයක් හදන්න පුළුවන් මේ. පෙරලලා වගේ ඇදේට මේ විදිහ අනිත් පැත්ත හරවලා මෙහෙම මේ ටියුට් තුනක් එකට තියලා මෙන්න මේක තමයි අර මම හැදුවේ. පැහැදිලිද? ඉතින් ඔයාලා ළමයි මොකප් කියලා කියන්නේ ඒව ටිකක් ඇඩ්වාන්ස් ෆොටෝෂොප් කියන කැටගරි එක යටතේ තමයි ඒව තියෙන්නේ. පැහැදිලිද? හරි. ඉතින් මේ ඇඩ්වාන්ස් ෆොටෝෂොප් කියන කැටගරි එකේ ඉඳලා තමයි ඒව මෙන්න මේ වගේ අපි ළමයි ඒ පොතේ පිට කවරේ මේ පිට කවරේ වෙනම ගේන්න ඕනේ. ගෙනහල්ලා ඒක මේ ඒ පොත ඇතුළට එම්බර්ඩ් කරා වගේ හදන්න ඕනේ. ඉතින් මේ ඒක මෙහෙම එකපාරට කියලා දෙන්න බෑ ළමයි. ඒ කියන්නේ ඒවා ඉතින් ෆොටෝෂොප් වල ටිකක් අර උඩින්ම තියෙන පාර්ට් නේ. ඔයා මෙහෙම කරන්න. මම ඒකට ඔයාලට මට ලේසියෙන් මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. මොකප් කියලා සර්ච් එකක් දාලා නිකන් ඉගෙන ගන්නකොට ටියුටෝරියල් එකක් බලලා මොකප්. ඔයාට පුළුවන් මේ විදිහට පොත් වලට, ටී-ෂර්ට් වලට, කැප් වලට, වාහන වලට ඕනිම දෙයකට ළමයි. මොබයිල් ෆෝන් එකකට මොකප්. මම නිකන් ඔයාට ඕක Google search කරලා පෙන්නන්නම්කො මොකප්. මේ තියෙන්නේ මේ හැමදේම මොකප්. ඔයාට මේ වගේ ඕනිම දෙයකට තමන්ගේ ඩිසයින් එක දාලා බලන්න පුළුවන්. තේරුණාද? දැන් මේ මොකප් මේ Photoshop මොකප්. ඔයා හදන ඩිසයින් එක ඇත්තටම මේ වගේ එකකට දාලා බලන්න පුළුවන් මේ. ඒ කියන්නේ ඒක print කරන්න කලින් මේක මොන වගේ තියෙයිද? මෙහෙම දැම්මොත් කොහොම තියෙයිද? මේ කෝප්පියට දැම්මොත් කොහොම තියෙයිද? ඒ වගේ ළමයි මේ ඔක්කොම මොකප්. අපි හදන ඩිසයින් එක ඇත්තට මේ 3D ඔබ්ජෙක්ට් එකකට දැම්මහම කොහොමද තියෙන්නේ? ඉතින් මේ මොකප් එකට අමතරව මම ඔයාලට මේකේ වෙනම software එකක් කියලා දෙනවා කියලා කිව්වා මෙන්න මේ වගේ. තමන් product materials වගේ දේවල් ඩිසයින් කරනකොට මේ වගේ දේවල් වලට ඇත්තටම ඕක දාලා බලන්නේ කොහොමද? මේක Photoshop වලට වඩා ළමයි අද මේකට අපිට වෙනම Adobe ලාගේ software එකක් තියෙනවා. ඒතර ඒ software එක මම ICT පන්තියේදී ඕගොල්ලන්ට කියලා දෙන්නම්. හරිද? කොහොමද මේවට එකපාරම මොකක්ද දාන්නේ මේ ඕනෙම දෙයක් මේ විදිහට හදන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ අහන ඕනෙම දෙයක් මම කියලා දෙනවනේ. ඒ වෙලාවෙම මේක මෙහෙමයි කළේ කියන එක. එතකොට මේවත් මේ විදිහටම ඩිසයින් කරපුවා මම කියලා දෙන්නම්. හරි එන්න ඕක තමයි මොකප්. එතකොට සුමේෂ් පොඩ්ඩක් ඒකත් ඉගෙන ගන්නකෝ. මොකප් කේස් එක. හරි මේ මොකප් එකක් තමයි මම මෙතෙන්ට දාලා තියෙන්නේ. හරි ඉතින් පුරුදු වෙන හැමදේම හොඳට පුරුදු වෙලා වැඩේ කරගන්න. software එකේ නම මොකද්ද? software එක මේ තියෙන්නේ Adobe Dimensions. ඔක තමයි මම කියලා දෙනවා කියලා ඔයගලන්ට කිව්වා. ඉතින් පුළුවන් නම් මේක අලුතෙන් ආවේ. තාම මේකට ටියුටෝරියල් එහෙම නැහැ. කැමති නම් මේක ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරන්න බලන්න පුළුවන් අය ඉගෙන ගන්න. මේ Adobe Dimension. Adobe Dimension වල මෙන්න මේවා තමයි සිද්ධ වෙන්නේ. මම දැන් ඔයාලට කියලා දුන්නේ. මේ ළමයි මේ software එකෙන් මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. product materials වලට ඇත්තට මේ දේවල් දාලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා බලන්න පුළුවන්.
ඒකෙන් තමයි මේ හැමදේම හදන්නේ. ඔව් software එක ගැන කොහෙවත් නෑ. ඒකයි මම කිය අලුතෙන්ම ආපු එකක්. මේ 2020 මේක ආවේ. මම තමයි ටියුටෝරියල් එකක් හරි කරලා දාලා තියෙන්නේ ළමයි මේක. ඉතින් මම මේක උගන්වනවා. මම මේක දැම්ම උගන්වන්නේ නැත්තේ මේක ඇතුලේ මේක ඉගෙනුවොත් වැලියු එකක් නෑ ළමයි. මේක ඇතුලේ ඉගෙනුවොත් වැලියු එකක් නෑ. මොකද මේවා ඇවිල්ලා ඇඩ්වාන්ස් මේවා තාම ගොඩක් අයට බෑ. මේවා දන්නෙත් නෑ කවුරුවත්. ඒකයි මම මේ ටික අර ICT ම කරන ළමයට උගන්වන්නේ. මොකද ඒ ළමයට විතරයි මේකේ වැදගත්කම තියෙන්නේ. අපිට ඒකෙන් මේ ඩිමේෂන් වලින් මේ වගේ ළමයි මේ 3D text පවා හදන්න පුළුවන්. හිතා ගන්න බැරි විදිහ ඒවා. මේ ඔක්කොම ඩිමේෂන් හදපුවා මේ. කියන්නේ මේ ටික පුළුවන් නම් අපිට ළමයි ලොකු දුරක් යන්න පුළුවන්. ආයෙත් හම්බෙන රස්සාව එහෙම හිතා ගන්නවත් බෑ. මොකද මිනිස්සුන්ට අද මේ වගේ දේවල් කරලා පෙන්වන්න පුළුවන් කියන්නේ ප්‍රොඩක්ට් එකක් අපි අතට ගන්න කලින් අතට ගන්න ප්‍රොඩක්ට් එක මෙහෙමයි කියලා. අනේ ඔගේ වීඩියෝ ටියුටෝරියල් එකක් පෙන්වන්න. කියන්නේ ඔයාලට ළමයි ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. තව ඔයගොල්ලෝ හිතලවත් නෑ ඉගෙන ගන්න ඕනි දේවල්. මෙතන software එක ගැන පොඩි ට්‍රේල් එකක්. මේ වගේ දඩබඩ ගාලා වැඩ කර හැකි මේක. ටක් 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 ගාලා ළමයි ඕනෙම 3D ඔබ්ජෙක්ට් එකක් දාලා රෙන්ඩර් කරලා අපිට මේ විදිහට හදන්න පුළුවන් මේ. 3D මොඩල් උනේ වාහනයක් පවා ස්ටිකර් කරලා උනේ දෙයක් හදන්න පුළුවන්. හැබැයි මේවට හොඳ VGA හොඳ RAM හොඳ කම්පියුටර් ඕනේ. නැත්තම් 3D වෙන්නේ නැහැ. මේක ළමයි අපිට ඕනේ විදිහක කැමරා කෝණ වලින් ගන්නත් පුළුවන්. ඕනෙම කැමරා කෝණයක්, ඕනෙම බෑග්ග්‍රවුන්ඩ් එකක්. drag and drop තියෙන්නේ ඔක්කොම. එතකොට මේ දෙකම මේක ඉගෙන ගන්නවාට Photoshop Illustrator දෙකම ඉගෙනගෙන ඉන්න ඕනි. නැත්තම් බෑ. Photoshop Illustrator දෙකම ඕනි ළමයි ඔය animation කාරණාවට. හරි. ඒකත් අපි ඉගෙන ගමු ඉස්සරහට. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අපි පොඩ කරගෙන යනවා. නමුත් ඕගොල්ලෝ ඔය පැත්තේ ඉඳලා ළමයි හොදට කරන්න ඕනි තනියම වැඩ ටික. නැත්තම් ඉතින් මේ මම මොන දේ ඉගෙනුවා වැඩක් නැහැ නේ. හරි. එහෙනම් ඉතින් ඔච්චරයි තියෙන්නේ. අපි මෙතනින් එහාට මේ Photoshop ඉවරයි කියලා හිතන්න එපා කවුරුවත්. Photoshop ඉවර නැහැ. අපි දැනට අර බේසික් ටික නිල වශයෙන් ඉගෙන ගන්න කාල සීමාව ඉවරුණා Photoshop වල. ඕගොල්ලන්ට ඕනිම දෙයක් මගෙන් අහන්න පුළුවන් ඕනි වෙලාවක. ඕගොල්ලෝ අහන ඕනිම දෙයකට මම ඒ වෙලෙම උත්තර දෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා. එතකොට ඒව එකක්වත් උත්තර නොදී ඉන්නෙත් නැහැ. හුවොත් ඕනි දෙයක් කියලා දෙනවා. හැබැයි ඔයාලා ඔය පැත්තේ ඉඳලා දැන් ගෙදර නිකන් ඉන්න වෙලාවේ වැඩ කරන්න ස්කිල් හදාගන්න. ඉස්සරහට ලෝකේ මොනවා වේද කියලා අපි දන්නේ නැහැ නේ ළමයි. ඒ නිසා අපි ඉගෙන ගන්න පොත්පත් වල තියෙන දේවල් එළියට බහැලා කෑ ගැහුවා කියලා සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒවා අපිට තියෙන්නේ මේ තර්කකාරී විභාග රටාවෙන් ළමයි අනිත් ළමයාව පරාද කරලා අපිට ඉස්සරහට යන්න තමයි ඉස්කෝලේ සිලබස් අපිට තියෙන්නේ. නමුත් අපි ඉගෙන ගන්න ස්කිල් එකක එහෙම තරගයක් නැහැ. ඒ කියන්නේ ස්කිල් එකට ABC කියලා ඒව නැහැ, රෑන්කින් නැහැ. ඒ ස්කිල් එක තමන් කොච්චර පුරුදු කරගෙන තියෙනවද, එක්ස්පීරියන්ස් එකක් තියෙනවද, ඔයාට යම් කිසි තැනක් සමාජයේ හම්බ වෙනවා. මොකද ඒවට එක්සෑම් මේවා මුකුත් නැහැ නේ ළමයි. දැන් ඔයගලන්ට මම මේ ගැන්නුවෙත් මේ Photoshop ටිකක් හරි මං ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැහැ නේ. ඉස්කෝලේ Photoshop කියලා සබ්ජෙක්ට් එකක් තිබුණේ නැහැ නේ. ඒතකොට මේකට මට ඒකක්ද B එකක්ද කියලා ඕගොල්ලෝ දන්නෙත් නෑනේ. ඒතකොට මේක ස්කිල් එකක්. ඒ ස්කිල් එක යොදාගෙන ඕගොල්ලන්ට මම මේක කියලා දුන්නා. ඒතකොට වෙන ICT පන්තියකට ගියා කියලා ඕගොල්ලන්ට මේක හම්බ වෙන්නේ නෑනේ ළමයි. නිකාම ICT ටිකක් උගන්වලා දාලා ඒකක් හෝ මොකක් හරි රිසල්ට් එකක් එයි වාට. හැබැයි එළියට ආවම වාගේ ස්කිල් එකක් ඩෙවලොප් වෙලා නෑනේ. නැවත ඕගොල්ලන්ට මෙතනදී මාව තෝරාගත්ත එකත් එක්ක ඕගොල්ලන්ට මම මේ දේවල් ටිකක් දීලා තියෙන්නේ පොඩ. මොකද මම දකින ICT ළමයි මේ ඔක්කොගෙම එකතුවක්. නිකාම අච්චුපොත පෙරලගෙන උගන්නන එකම නෙවෙයි. හරි. ඉතින් හෙට ළමයි අපි මේ හොඳටම වහිනවා. හෙට උදේ 8ට හම්බ වෙමු අපි. ඕගොල්ලෝ දැනට වැඩ ටික කරගෙන යන්න. ඔය අහන හැම දෙයකටම මම උත්තර දෙන්නම්. මේ දැනට බේසික් ටික උගන්නන්නේ තව ටික කාලෙකදී ඕගොල්ලෝ ඇඩ්වාන්ස් ලෙවල් එකට ගන්න. හරි. එතකොට අපි මේ